හරි අපි සීන් එකට බහිමු. එතකොට මේකත් අපි කොටස් දෙකකට පේපර් එක කරමු. මේ පස්වෙනි පේපර් එකනේ ඇප්ලයිඩ් පේපර් එක. ඒතකොට ඒකෙදි පිළිවෙලට මේක අරගෙන යමු. මම ගණන් ටික භාගි හදා දෙන්න කියන්නේ කොටස් දෙකකට කරන්නම්. ඒකේ පොඩි කේස් එකක් ගැන මුලින්ම කියන්න ඕන. පළවෙනි ප්‍රශ්නේ පොඩි කේස් එකක් තියෙනවා. මේක කලින් දාපු පේපර් එක ගානමයි තියෙන්නේ නේ. පොඩි වැරදීමක් වුණා. ඒක අතහැරලා දාමු. ඒක සාකච්ඡා කරන්න ඕනේ. ඒක අපි ළඟ තියෙනවා. මම දෙවෙනි ගානෙන් පටන්ගෙන මේකේ ගණන් තුනක් වෙන්න හදන්නම්. එතකොට ඔව් මේක කරලා නම් තියෙන්න ඕන. මේ පේපර් එක දැන් අපි මෙහෙම ගියාට මේ නිකන් ආවට ගියාට කට අරගෙන අහගිලා සත පහකට තේරුමක් නැහැ. හොඳට පිළිවෙලට මේක තැම්පත්ව කරලා තියෙන්න ඕනේ. හොඳටම කරපු එකෙට නිකන් එහෙම්මෙන් අහගෙන හිටියා නම් ඇති. ඇත්තම කතාව වෙන්නත් ඕනේ ඒකනේ. එතකොට ඒකේ අවශ්‍ය මොන හරි දෙයක් තිබ්බොත් ඇඟට ගන්න ඕන. ඒක කරුමෙට අවශ්‍ය වෙලාවට වැඩ කරයි. හරි. යමු අපි පළවෙනි ගාන නෙමෙයි දෙවෙනි ගානට. දෙවෙනි ගානේදී මම පුළුවන් තරම් පාඩමේ වටපිටාව කියන්න පුළුවන් තාක් කියන්නම්. ඊට එහා යන්න අමාරුයිනේ. ඒතකොට පාඩම කරපු නැති කිසිම එකෙක් මේකට අත ගහන්න එපා. පොඩි පාඩමක් හැමදාම දැන් ප්‍රශ්නයක් එනවා ජවේෂමතාවෙන්. මේක ඇත්තට මැත්ස් වල දාන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි කියලා උඹලා ඔක්කොටම තේරෙන්න ඕන. මොනවත්ම නැති ප්‍රශ්නයක් නේ. මේක නිකන් විහිළු ඕ ලෙවල් කෑල්ලක්ද මන් දන්නේ කොහෙටවත් නැති ෆිසික්ස් කෑල්ලක් දාලා නිකන් මැත්ස්ුත් නෝන්ඩි කරලා තියෙන්නේ. මෙතුවක් කාලයකට කිසිම තැනක ප්‍රශ්නයක් ආවේ නැහැ. මොනවත් ප්‍රශ්නයක් තියෙන පාඩමක් නෙවෙයිනේ. හරි. එතකොට කතාව නම් මෙච්චරයි. මෙන්න මේ ස්කන්ධ ඔක්කොම හරි ආපද රතයකින් මෙච්චරක වූ බස් රතයක් ඇදගෙන යන කතාවක් තමයි කියන්නේ. මේ ආපද රතයක් ස්කන්ධයෙන් තව මොකක් හරි එකක් ඇදගෙන යනවා. සාමාන්‍ය කතාවක් නේ. ඒතර එන්ජිමක විශේෂත්වයනේ ඔය ඇත්තටම අපි කතා කරන්නේ. එන්ජිමකින් ප්‍රකර්ෂණ බලයක් එනවා. කතාව තේරෙන්නේ කිව්වේ ප්‍රකර්ෂණ බලයක් එනවා. ඒකේ බල ටික ලකුණු කරොත් බර වැඩක් නැහැ. මොකද අපි මේකේ සිරස් චලිතය සලකන්නේ නැහැ. සිරස් චලිතය සලකන්නේ නැහැනේ කොහෙවත්. ඒ නිසා ඔක්කොම තිරසට නිසා තිරස් ටික ඇති. මේක බලපාඩමකුත් නෙමෙයිනේ. ඒ නිසා සිරස් එක අවශ්‍ය නැහැ. ලකුණු කරලා වැරද්දකුත් නැහැ. T එකක් තියෙනවා T එකක් තියෙනවා. ගානේ මම දැක්කා ගානේ පැහැදිලිව මහන්නේ සංප්‍රයුක්ත ප්‍රතිරෝධ මේ සංප්‍රයුක්ත ප්‍රතිරෝධය මුළු ප්‍රතිරෝධය අහන්නේ. ඒ නිසා මම තනි බලයකින් බලය ලකුණු කරගත්ත ප්‍රතිරෝධය. හරි නේද කියන්නේ? හරි. එතකොට උඹලා මේකේ සාරාංශය දැනගන්න ඕන. H = PV දානව නම් H = PV දානකොට අනිවාර්යයෙන්ම ක්ෂමතාවය ගන්න ඕන වොට් වලින්. ප්‍රකාශන බලය ගන්න ඕන නිව්ටන් වලින්. ප්‍රවේගය ගන්න ඕන ms ඍණ එකකින්. ඒව නැතුව දාන්න බෑ. දැන් S = ut ඇතුළු ඕනම චලිත සමීකරණයක් ඕන මගුලකින් දාන්න පුළුවන්. මිලිමීටර වල බැරනම් ඕන මයික්‍රෝමීටර එකකට දාන්න පුළුවන්. හැබැයි මේකෙදි සම්මත ඒකක යන්න ඕන. ස්ථීරවම යන්න ඕන. ඔය කියන SI එක යන්න ඕන. ඊට අමතරව F = ma දානකොටත් ඒ වගේ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක හරිනේ. ඒක තව දන්නවනේ හැම එකම හරි. එතකොට මේකේ බල ටික දැන් මම ලකුණු කරලා තියෙනවා. මේකේ ප්‍රවේගය දීලා තියෙන්නේ km මැෂින් එකේ නේද බං? හවුද? ඔව්නේ. ප්‍රවේගය දීලා ඔපැටි කිලෝමීටර දීලා තියෙන්නේ. ඒක 18න් 5න් වැඩි කරා නම් හරි කියලා අපි මේක දන්නවනේ. 20 බෙදීම 3ක් එනවා. මෙන්න v වලගේ ත්වරණේ අවුලක් නැහැ. ත්වරණේ ms ඍණ දෙකෙන් දීලා තියෙනවා. ඒ කියන්නේ 30 එකයි එකත් හරි. බල ටිකත් හරි. එතකොට දන්න එකම සූත්‍රයේ මේකේ H = PV තමයි. ක්ෂමතාවයේ ප්‍රකාශන බලයේ ප්‍රවේගයේ ගුණිතය. මෙන්න මේක කියන්නේ H දීලා තියෙනවා උඹලට කිලෝවොට් H තියෙන්නේ. කිලෝවොට් H නේ තියෙන්නේ අනිවාර්යෙන් 10 3 H වෙන්න ඕන. PV V කියන්නේ මේන ප්‍රකාශන බලය මෙච්චරක් එනවා. ඕන ප්‍රකාශන බලය, ප්‍රතිරෝධී බලය, ප්‍රකාශන බලය විතරයි තියෙන්නේ පද්ධතිය සැලකුවොත් මේ T සීන් වෙනවා. T එකිනෙකට සීන් වෙනවනේ. සමස්ත පද්ධතිය ගත්තොත් මේ ප්‍රතිරෝධ ඔක්කොම සමස්ත ප්‍රතිරෝධේ මේ තියෙන්නේ. මේ T කැපෙනවා තනියෙන් ගත්තොත් නෙමෙයි එකට ගත්තොත්. තනියෙන් ගත්තොත් මේකයි මේකේ වෙනම ප්‍රතිරෝධයයි මේකයි මේකේ වෙනම ප්‍රතිරෝධයයි ප්‍රකාශන බලයයි. හොඳම කතාව විතර සමස්ත පද්ධතියක අතර මේ T සීන් වෙලා යනවා. එහෙනම් දැන් දාමු F = m මේ පැත්තට. වෙන දාන්න හේකුත් නෑනේ බං. P - R = m කියන්නේ ඒතර මුළු ස්කන්ධය ගන්න ඕන 4m කිලෝග්‍රෑම් වලින් තියෙනවා. m a නේ ත්වරණය. ත්වරණය කියන්නේ මේක. නිකම්ම P කියන්නේ 10 මෙච්චරයි මේකයි නිකම්. තේරුම් ගන්න කියන්නේ නිව්ටන් වලින් උත්තරේ තියෙනවා. ඉතින් බොහොම සරලයි. මං හිතනවා ලොකු ප්‍රශ්නයක් ඇත්තෙම නෑ කියලා. ඉතින් බොරුවට දැන් එතකොට මේව වැඩක් නැති ප්‍රශ්න ගොම්පාට ප්‍රශ්න. එහෙම නෙමෙයි යකෝ විභාගෙට එන්නෙත් ඔහොම එවනේ. මීට වඩා පහළ එවනේ විභාගෙට එන්නේ. එතකොට මේ ගාන ගැන කතා කරමු. බොරු ගණන් දාලා කතා කරන්න නම් ඒක අපි වෙනම යන්. A+ වලට යන්. A+ හරහා ගේමක් එකක් දැන් දුන්නා. දැන් ගිය සැරේත් එකක් හැදුවානේ. තව එකකුත් ඉස්සරහට යමු. ඒ වගේ ඒකෙන් ඒක කරමු. මේ නෝමල් පේපර් එකට උඩින් ටිකක් යමු. ඒක තමයි හොඳම දේ. රයිට්. ඇති. එතකොට ඕක තමයි කතාව. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට යමු. ඔව් ඒක තමයි. හරි අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට දැන් ගියේ. පළවෙනි එක පොඩ්ඩක් සීන් වුණානේ. ඒක අයින් කරපන්. තුන්වෙනි ප්‍රශ්නෙට මම යනවා. තුන්වෙනි ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්නේ පොඩි හොඳ ප්‍රශ්නයක්. බලය සම්බන්ධ කතාවක්. උඹලා මේක දන්නවා. නමුත් මේකේ පොඩි ලස්සන පොඩි දෙයක් තියෙනවා. ලස්සන පොඩි දෙයක් උඹලා ඒක හරියට කරන්න ඇති කියලා මම හිතනවා. කොහමරි සාරාංශය මෙච්චරයි. තුන්වෙනි ප්‍රශ්නය ෂඩාශ්‍රයක් තියෙන සවිදි කියලා තියෙනවනේ. සවිදි ෂඩාශ්‍රයක ඒ කතන්දර ටික හරි.
එතකොට පද්ධතිය යුග්මයේ බල ටිකත් හරි බල ටිකත් හරි. ඒතර කැමති බලයක් පාදයක් තිරස් කරගෙන නෝමල් බල ටික ලකුණු කරපන්. ඔහොම තමයි බල ටික තියෙන්නේ. පැහැදිලිව කියනවා පද්ධතිය යුග්මයකට ඌනණය වෙන බව පෙන්වන්න. මේ මගුල මෙහෙම තිබුණට යුග්මයක්ලු. කෙලින්ම කැරකෙන සිද්ධියක් තියෙන්නේ. යුග්මයක නම් තියෙන්නේ කැරකීමක් විතරනේ. ගමන් කිරීමක් එහෙට මෙහෙට ගමන් කිරීමක් නැහැනේ. ඒතර යුග්මයකට තුල්‍ය බව පෙන්වීම බරපතල ලක්ෂණ කියපන්. තිරස් බිඳුව කියන්න ඕනේ. සිරස් බිඳුව කියන්න ඕනේ. තව බරපතල දෙයක් තියෙනවා. යම් ලක්ෂයක් වටා ගූර්ණයේ බිඳුව නොවන බව කියන්න ඕනේ. ඒකත් බිඳුනුත් එම සමතුලිතයිනේ. කතාව තේරෙන්න ඕනේ. ඒ කියන්නේ මම මේ බල පද්ධතිය ගන්නම් තිරස් ටික. මේකේ තිරස් එකතු කරපන්. මේක p මේක ඍණ 2යි p. මෙන්න මෙතන කතාව. උඹලා දන්නවා මේක විභජන ගන්න. මේ හැම එකක්ම cos 60 යන්නේ. කෙලින්ම ගනින් p cos 60 පොදුවට. අනතර මේ p cos 60 පොදුවට ගත්තොත් මේ බලයෙන් එනවා 4යි p cos 60න් p cos 60 ගත්ත නිසා 4 එනවා. ඍණ 2 එනවා. මේක ඍණ 3 එනවා. මේක ධන 3 එනවා. මේ කතාව. මෙන්න සාරාංශය. මෙතන කැපිලා ගිල්ල ඍණ p ධන p කැපිලා ගින් බිඳුවක් එනවා. කෙලින්ම ගනින් සිරස් විභේදනය. සිරස් ගන්නකොට මේකේ නැහැ අන්න p cos 30 මෙතනත් එහෙමයි p cos 30 ගනින් පොදුවට ධන 4යි ධන 2යි ඍණ 3යි ඍණ 3යි. සුළු ආදේශවත් කරන්න ඕනේ බිඳුව. දැන් තිරස් බිඳුවයි සිරස් බිඳුවයි එම නිසා යුග්මයක් වේ. පට්ට චාටර් හරියන්නේ නැහැ. යුග්මයකට තුල්‍ය බව පෙන්වන්න නම් අනිවාර්යයෙන්ම ගූර්ණයේ තියෙන කැරකීමක් තියෙන්න ඕනේ. කැරකීමක් නැහැ නැත්නම් නිකම් බිම තිර මේසයක් ගත්තා යුග්මයක් වෙන්න එපයකෝ. එහෙම වෙන්නේ නැහනේ. තිරස් බිඳුවයි සිරස් බිඳුවයි කැරකීමක් ඇත. ඒකට කරන්න ඕන කැමැති ලක්ෂයක් වටා ගූර්ණය ගනින්. එළිය ලක්ෂයක් හරිද? ඒත් හරි. මෙතන ඕන රෙද්දක් ගනින්. කැමැති එකක් හරි. එහෙනම් හොඳම දේ මේ වගේ තැනකට උඹලා දන්නවා සීන් එක. හැම එකම දැනගෙන ඉන්න ඕන යුග්මයකට නෙමෙයි සවිදි ෂඩාශ්‍රයක විශේෂයෙන් යුග්මයකට. නම් හොඳම ලක්ෂය මෙතන ලක්ෂය ගනි. මේ ලක්ෂය. මොකද මේ ලක්ෂයේ තියෙන විශේෂත්වය? මේකේ තියෙන විශේෂත්වය මේ හැම බලයකටම ලම්බ දුර සමානයි. ලම්බ දුර එකම ලම්බ දුර තියෙන්නේ. ඒ නිසා මේක වටා ගූර්ණයක් අපි අරගෙන පෙන්නමු. h කියලා මම ගන්නම් මේකේ උස. මේ උස h නම් මේකටත් උස hමයි මේකත් hමයි. එහෙනම් මේකෙන් එන්නේ මෙන්න ලම්බක දුර ඔන ගහපන් ධන පැත්තට. මෙන්න දෙපන් ධන පැත්ත ඔක්කොම ටික ධන පැත්තට එන්නේ. එහෙනම් ඕවට ගූර්ණය ගත්තොත් h ලම්බ දුර p වරක් මේ 1 ධන 4 ධන 2 ධන 2 ධන 3 ධන 3 මෙන්න මේ ටික මට අගේ 7-5ක වැඩන්නේ නැහැ. උඹලා තීරුම් ගත්තද මං කියපු දේ? මට අගේ වැඩන්නේ මම රෙද්දට දුක එකතු කරන්නේ. දාපන් අසමානයි බිඳුව කියලා. මේක බිඳුව වෙන්නේ නැහැ. අන්න කතාව බිඳුව වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගූර්ණයක් තියෙනවා. මගෙන් අහලා නැහැ මේක. මේ වෙලාවේ අහලා නැහැ. මේ වෙලාවේ අහලා නැහැ පද්ධතිය යුග්මයට ඌන්නේ වෙන බව විතරයි මගෙන් අහන්නේ. අන්න ලියපන් මේක අසමානයි බිඳුවේ. එනම් දැන් ඇති තිරස් බිඳුව කෙටි ප්‍රශ්නකුත් නේ තිරස් බිඳුවයි සිරස් බිඳුවයි ගූර්ණය අසමානයි බිඳුවයි. එනම් බල පද්ධතිය යුග්මයකට තුල්‍ය වේ. හරිද කතාව? පොඩි දෙයක් ඉතින් අට වසරේ දවුවා යකෝ පොඩි උතු ෆිසික්ස් වලට දන්නවනේ උඹලා. නිකන් මොඩ කතාවක්. හරි දැන් හැබැයි පොඩි සීන් එකක් තව තියෙනවා. උඹලා ඒක හරියට කරාද කියලා මට පොඩි සැකයකුත් තියෙනවා. ලස්සන කතාවක් හැබැයි මම ටිකක් මේක විධිමත්ව කියනවා. මම මේක මගේ පන්තිනේ මම කියලා දිනවා. මම නැවත මතක් කිරීමක් විශේෂයෙන් හොඳට කරන්නම්. ඊට පස්සේ කියනවා මෙහි පළමු බල පහෙහි සංප්‍රයුක්තයේ විශාලත්වය හා දිශාව අපෝහණය කරන්න. උඹලකින් අහනවා මෙන්න මේ පළවෙනි බල පහේ සංප්‍රයුක්තයේ විශාලත්වය හා දිශාව බං. මෙන්න මේකේ විශාලත්වය හා දිශාව අහනවානේ. මේ රවුම් කරපු බල පහේ විශාලත්වය හා දිශාව අහනවා. ඒකට මොකද්ද කරන්න හොඳම දේ? රවුම් කරපු එක ඇතුලේ තියෙන බල පහේ තිරස් ගනින්. සිරස් ගනින්. තිරස් අරන් වර්ග කළ වර්ගමූලය ගනින්. පට්ට වැරදි. ඒක අපෝහණයක් නෙවෙයිනේ. තේරුණානේ කියන්නේ? ඒක අරන් හරියන්නේ නැහැ. උඹලට ෂුවර්ද මේ බල 6 යුග්මයක් කියලා? ඔව්. දැන් මේ කතා කරේ යුග්මයක්. උඹලට ෂුවර්ද මේ බල 5 යුග්මයක් නෙවෙයි කියලා? ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් යකෝ එකක් අයින් වුණා මා යුග්මයක් වෙන්න බෑනේ යකෝ. කොහොම කිව්වත් බල 6 යුග්මයක්ද? ඔව්. බල 5 යුග්මයක්ද? නෑ. ඒතර බල 5 සංප්‍රයුක්තය කියන එකට තේරුමක් තියනවද? ඔව්. බල 6 සංප්‍රයුක්තයට එහෙම තේරුමක් නෑ යකෝ. බල 6 යුග්මයක්. බල 5 යුග්මයක් නෙමෙයිද? නෑ. බල 5ට ඒතර සංප්‍රයුක්තයක් තියනවද? ඔව්. ඒක පට්ට සිරා. එහෙමනම් දැන් මට කියපන් මෙන්න මරු කතාව. මට කියපන්කෝ ඇත්තටම කීයද කියලා. ලස්සන කතාවක්. හරිම ලස්සන කතාවක්. උඹලා දැක්කද මේක? මෙන්න කතාව බලපන්. මෙන්න මාර කතාව. මෙන්න මේ බල පහේ සංප්‍රයුක්තයයි ඒ සංප්‍රයුක්තයෙන් තනි බලය. බල පහ වෙනුවට දාන තනි බලයයි මේ බලයයි එකතු වුණාම ඒ කියන්නේ බල 6. ඒ කියන්නේ යුග්මයක්. මට මේක කියපන්. මේ බල පහේ සංප්‍රයුක්තයයි මේ බලයයි එකතු වුණාම මොකද්ද වෙන්නේ? මේ බල පහයි මේකයි එකතු වුණාම මොකද්ද වෙන්නේ? යුග්මයක්. මේ බල පහ කියන එකට මම කියන්නම් මේ බල පහේ සංප්‍රයුක්තයයි මේකයි එකතු වුණාම මොකද්ද වෙන්නේ? ඒත් යුග්මයක්.
බල දෙකකින් යුග්මයක් හැදෙනවා. කියපල්ලක බලන්න බල දෙකකින් යුග්මය කියන්නේ තර බල දෙකේ මගුලනේ. බල දෙකකින් යුග්මයක් හැදෙනවා නම් බල දෙක කොහොමද තියෙන්න ඕනේ? විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව එකම රේඛාවේ නොවන පරිදි. අපෙන් අහන්නේ විශාලත්වය හා දිශාව විතරයි. උඹලට තේරුණාද සිද්ධිය? මෙන්න මේ මගුලයි මේ පහේ තනි එකයි. මේ පහේ තනි එකයි මොයි සෙට් වුණාම පට්ට යුග්මයක්. ඒ කියන්නේ මේකයි පට්ට යුග්මයක්. ඒ කියන්නේ බල දෙකෙන් යුග්මයක් හැදෙලා යකෝ. බල දෙකකින් යුග්මයක් හැදිලා. එහෙනම් ඉතින් බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. දිශාවෙන් දෙපැත්තට වෙන්න ඕනේ. විශාලත්වය කියපන් මේ සංප්‍රයුක්තේ 3p. දිශාව කියපන් මූට අනිත් පැත්ත සින්නේ. කෙලිම මේ 3යි පිට ප්‍රතිවිරුද්ධ බලය. මේ 3යි පිට ප්‍රතිවිරුද්ධ බලය. කතාව තේරෙනවනේ කීයද? එහෙම නැතුව හැදෙන විදිහක් නැහැ. 6ම එකතු වුණාම යුග්මයක් නම් 5යි 1යි එකතු වුණාමත් යුග්මයක්. 5 වෙනුවට ගන්න තනියයි මේකයි ඒත් යුග්මයක්. 5 වෙනුවට ගන්න තනිය කියන්නේ උගේ සංප්‍රයුක්තේ. එල සීන් එකනේ. තේරුණේ කතාව හරි. පොඩි විස්තරයක් මෙහෙම ලිව්වනම් හොඳයි. උඹලා පට ගාලා මේක ලියපල්ලා මේක හොඳ වෙයි. යම් දවසක මේක හරියට ක්ලික් වුනේ නැති එකේ ඇතිනේ දැන් මෙතන ලොකු පිරිසක් ඉන්නවනේ මේක බලාගෙන. ඒ නිසා මට හිතෙනවා එක කීප දෙනෙක් හරි මේක වටිනාකමක් ඒ නිසා මම ශනිකව පටස් කළා මෙහෙම කියන. ලියපන් ඉක්මනට මෙහෙම. මේක රිපෝට් නෝට් එකක් වගේ දාපන්. අපිට මේක මේ බාරය උපකරණ කරන එක නෙවෙයිනේ. මොනවා හරි දැනුමට ගනින් පස්සේ පොඩක් කියලා බලපන්. මෙම බලහය යුග්මයකි. එහෙම ලියපන් මෙම බලහය යුග්මයකි. නැත්නම් අපි මෙහෙම කියමු. නේ පස්සේ කියමු. කවන්නේ. ලියපන්කෝ මෙම බලහය යුග්මයකි. එනම් පළමු බල 5 හා 6 වන බලය. පළමු බල 5 හා 6 වන බලය එක්ව ගත් විට යුග්මයකි. එනම් පළමු බල පහෙහි සංප්‍රයුක්තය හා 6 අවසාන බලය එක්ව ගත් විට යුග්මයකි. එම නිසා පළමු බල පහෙහි සංප්‍රයුක්තය අවසාන බලයට විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. ඔච්චර විස්තරයක් නම් අවශ්‍ය නැහැ. මේ අනුව කෙටි ප්‍රශ්නට ඔච්චර උනේ මම උඹලට තේරුම් ගන්න දීවි. මේ අනුව අවසාන පළමු බල පහෙහි සංප්‍රයුක්තයේ විශාලත්වය 3යි pv. ඒකට හරියට උත්තර මොනවා වටෙන් ගොඩින් කරණම් ගැහුවත් අන්තිම උත්තරේ හරියට ලියන්න ඕනේ. 3යි pv. දිශාව අවසාන බලයට ප්‍රතිවිරුද්ධ දිශාව. නැත්නම් රූපයේ පරිදි AF දිශාව වේ. නැත්නම් රූපයේ පරිදි AF දිශාව කිව්වත් හරි. එහෙම නැත්නම් මොකද්ද අවසාන බලයට ප්‍රතිවිරුද්ධ බලයේ දිශාව ගනි. විශාලත්වයේ 3යි p. එනම් අවසාන 3යි p බලයට ප්‍රතිවිරුද්ධ දිශාව ගනි. එහෙම කිව්වම හරි. මොකද මේ AB තිරස් කියන එකක් හරියට කියලා නැහැනේ. අපිනේ ගත්තේ. තුන බල අවසාන බලය වෙන කොහෙටද දාගත්තා නම් ඌට සමාන්තරව යන්නේ. ඒක දිශාව කියනකොට කියන්න පුළුවන් අවසාන 3යි p බලයට ප්‍රතිවිරුද්ධ දිශාව තමයි දිශාව. විශාලත්වය තමයි 3යි p. මම පොඩි නෝට් කැලකුත් දැම්මේ. ටිකක් ඉක්මන් කරන්නත් ඕනේ. ගානට වඩා විස්තර කරන්නත් බෑ මේ වෙලාවේ. ඒක මගේ ක්ලාස් එකේ උනන මම විස්තර කරන දේ වෙනස්. දැන් මේකට ගැලපෙන්න කරන්නත් එපා. කාලේ බැලන්ස් කරන්නත් ඕනේ. ඔක්කොම ටික කියන්නත් බෑ. ඒක පොඩ අවුල්නේ. යම් ප්‍රමාණයක් ගණන් එකට එච්චරයි. මම හිතනවා ඒක ඇති වෙයි කියලා. දෙකක් හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරිනේ කතාව. හරි අපි පස්වෙනි ගානට යමු. මම ගාන කතරලා යන්නම්. හතරවෙනි ගාන අපි මම ලවන්ස දෙහන්නම්. මේ ඊළඟ දවසේ නම් ඊපන් පස්වෙනි ගාන ටිපනේ ගාන තලයේ මත පිහිටි ලක්ෂ දෙකක් පිහිට ඇත්තේ කියලා කියන XOY තලයේ කියන අපේ කණ්ඩක තලයේනේ. කාටීසී කන්න අතර OA සමාන OB සමාන 1ක 1යි. මේක ඇත්තටම අර දෛශිකව කොස්සල ප්‍රසාරණය සාධනය කිරීමක් වෙනවා ඇත්තටම. මම නව නෝට් එකෙත් කරලා තිනවා මේ වගේවා. කොහොමද දැනගෙන ඉන්නත් ඕන දල වශයෙන් මේකේ හැබැයි කෙටි ප්‍රශ්නයකට උදව්වක් සමග තියෙනවා. උදව්වක් සමග තියෙනවනේ. හරි. උඹලා මේ කරලා තියෙන්න ඕන අනිවාර්යයෙන් මේ වගේව කරලා තියෙන්න ඕන කොහොමත් හරි. දැන් කොහොම හරි කමන්නේ සාරාංශය XOA කියන එක ඇල්ෆා ඔක්කොම රූපේ තියෙනවා. රූපේ පේනවනේ බලන්න හරි. එතකොට ගානේ මට කියනවා මෙන්න මේ OA දෛශිකයේ මොකද්ද ස්වරූපකින් පෙන්වන්නලු. cos alpha i ධන sin alpha j බවත් OB කියන්නේ මේක බවත් සාධනය කරන්න කියලා කියනවා. මටත් එහෙමට තේරුම් නැති වුණාට OA කියන්නේ මොකද්ද හැමදාම දෛශික කියන ඉතින් දෛශික එකතු වෙන්නේ OM ධන MA. ඕක උඹලා ලියන්න ඕනේ. OM ධන MA. OM කියන්නේ මෙන්න මේකේ විශාලත්වයේ වරක් ඒ පැත්තට තියෙන ඒකක දෛශිකය. මේක ලියන්න පුළුවන් නේද 1 cos alpha මෙහෙට නිසා i 1 cos alpha i මම එක දාලාම ලිව්වා. ධන මේ උස කියන්නේ 1 sin alpha 1 sin alpha j. මේ දිගයි j. එතකොට මේ දිශාවට 5ක් කිව්වම් 5යි දෛශික කරන්න 5යි i කිව්වොත් තිරසට 5යි. තේරුණ කතන්දරේ මෙහෙමයි. එහෙනම් මේක එක අයින් කරාම අයිත් මේක මෙනවා. ඒ වගේම OBත් මෙහෙම එනවා. නිකම් ලියන්නත් පුළුවන්.
ප්‍රශ්නයක් නෑනේ කතාව. ඒක බොහොම සරලයි හරි. ඊට පස්සේ ආයෙත් අර මූලික අර්ථයක් කියමු තියෙන්නේ. මොකද්ද කියන්නේ? බවත් සාධනය කරන්න. OA තිත OB සැලකීමෙන් මගුලකට ප්‍රකාශනයක් ලබා ගන්න කියලා කියනවා. cos alpha ඍණ බීටාට ප්‍රකාශනයක් අපි දන්නවනේ. ඔව්. ඉතින් අපි OA තිත OB ගමු. හැමදාම ওই දෛශික ගානේ කරන්නේ මොකද්ද? මෙන්න මේ කාරණා එකක් උගේ ලක්ෂණ පාවිච්චි කරලා ලියනවා අනිත් එක උගේ අර්ථ දැක්වීම. දැන් ඕකමයි වෙන මොනවත් නෑනේ දෛශික වල. දෛශික ජීවිතේ ප්‍රශ්නයක් එන්න බැරි පාඩමනේ. එහෙමනම් OA ලියපන් මෙන්න මේක. තිත OB මෙහෙම. මේකට දාපන් අර්ථ දැක්වීම. හේතුව තමයි OA OB අතර කෝණේ පට්ට සීන් වෙනවා ඇල්ෆා ඍණ බීටාට. තේරුණාද? මේකේ මාපාංකේ cos එල සීන්නේ දෛශික දෙක අතර කෝණේ ඇල්ෆා ඍණ බීටා මේ වෙලාවේ. මේක ලියපන් i තිත i එකයි i තිත j බිඳුවයි එන්නේ මේක විතරයි. අනිත් එන්නේ නැති එක ලියන්න ඕනේ නැහැ. i තිත j බිඳුව වීම පෙන්වන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. කියන්නේ cos alpha cos beta මේක j තිත j sin alpha sin beta. ඒවා දන්නේ නැති එකට බෑ කරන්න. මේකේ size එක එකයි මේක එකයි මේක cos alpha න beta මේක නෝ මේකට. කියන්නේ මේක අයින් වුණා මේකයි මේක කියන්නේ ආයෙත් මේකම තමයි. අපි දන්න කියන සම්මත සූත්‍රය එනවා මරුවට. පොඩි ගතියකුත් තියෙනවා එතන නේ. තේරුණේ කතන්දරේ පැහැදිලි වෙන්න ඕන. ඉතින් මහ ලොකු දෙයක් එතන නැහැ. පොඩ ඔළුවට ගනින් මේ උදව් නැතුව අපිට cos alpha න beta දෛශිකව සාධනය කරන්නේ ඔහොමයි. cos alpha ධන betaත් ඕකෙන් පුළුවන්. cos alpha ධන betaත් පුළුවන්. මම දැන් ඔබලා මතක් කිරීමක් කරොත් මේ වෙලාවේ මෙන්න මෙහෙටයි අනිත් එක මෙහෙටයි ගත්තා නම් හරි. එතකොට මේක alpha මේක beta. එතකොට දෙක අතර කෝණේ පට්ට සිරා. එතකොට මේක ලියන්නේ මේක ඍණ වෙලා. ඒ මරුවට එනවා. තනියෙන් පුරවන්න චෙක් කරගනින්. ඔය උඹලා කරලා තියෙන්න ඕන. ඉතින් හැම ක්ලාස් එකකම කරලා ඇති. මම නම් කරා මේවා. ඒ මගේ උනුත් මෙතන අහගෙන ඉන්නවනේ. උන් ටිකත් අනිවාර්යෙන් මේක නැවත නෝට් එක චෙක් කරපියව ඉක්මනටම. මෙන්න මේක අතට cos alpha ධන beta ගන්නත් පුළුවන් අපිට ඕන. තේරුණානේ මම කියපු දේ. පැහැදිලි වෙන්න ඕන කියපු දේ. ඔක ඇත්තටම සාධනය කරන එක මම නිකන් හිතලා ඔක දැම්මේ උතන. එනනේ එකටත් වඩා ඉතින් එනම කියන එක නෙමෙයි. ඉතින් මොනවා හරි දෙයක් අලුත් දෙයක් තියෙනවනේ. මට මෙන්න මේක කියන්න පුළුවන්. මේ ලක්ෂණ පාවිච්චි කිරීම. මේ තියෙන අර්ථ දැක්වීම. ওই දෙක සමාන කිරීමනේ හැමදාමත් කරන්නේ. ලස්සනට එනවා මේ cos alpha න beta කියන්නේ cos alpha cos beta දන්න sin alpha sin beta. දන්න කියන සූත්‍රය එනවා. දැනට එච්චරයි කියලා හිතමු. හරිනේ කතාව. යමු දෙවෙනි කොටස යමු ටක් කරලා. හරි අපි යමු VT ගානට. VT ගාන ප්‍රශ්නයක් වෙන්න බෑනේ. හත්වෙනි ගානේ පාඩේ මෙතුවක් කාලෙකට VT ගණන් වල ප්‍රශ්න ඇවිල්ලා නෑනේ. ප්‍රශ්නයක් එන්න හිතින් කොහොමත් බෑනේ යකෝ. පට්ට ඕ ලෙවල් ටිකනේ හැමදාම තියෙන්නේ. මේ මොන හරි විශේෂයක් වුණොත් ඕ ලෙවල් කරන ටිකමයි මේකේ කරන්න තියෙන්නේ. තොරණේ ලියපන්, මන්දනේ ලියපන්, ගමන කළ දුර ලියපන්. එන්නේ නැත්නම් ඉතින් ඇත්තටම අත අරපන් වෙන හදන්න ක්‍රමයක් නෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙන හදන්න ක්‍රමයක් ඉතින් අලුතෙන් හදන්න වෙනවා. එහෙම නොතේම. හරි. එහෙනම් වක්‍රය අඳින එක හරියට කරන්න ඕන, තොරණේ ලියන්න ඕන, මන්දනේ ලියන්න ඕන, ගමන කළ දුර ලියන්න ඕන. එන්නේ නැත්නම් ඒක එහෙම මෙහෙ කරා බැරි නම් අතහැලා දාපන්. ඒක තමයි හොඳම දේ. ඒතර මේක ගුරුත්වයේ අර්ථ ගණන් අඳින එක ටිකක් විශේෂ වශයෙන් දැනගෙන සිටිය යුතුයි. එතකොට ඒක මූලික අවධියකින් කොහොමද තියෙන්න ඕනේ? පොළොව මත මේකේ මූලික පිහිටීම් රූපයක් අවශ්‍ය නැහැ. නිකන් හිතලා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. පොළොව මත ඕලක්ෂයක සිට ඒ අංශුවක් u ප්‍රවේගයෙන් සිරස්ස ඉහළට සීන් කෙරේ. u බෙදීම 2g කාලයක්. උඹලගේ ඇඟේ තියෙන්න ඕනේ u බෙදීම 2g කියන්නේ කවුද කියලා දල වශයෙන්. ඔය u බෙදීම g නේද බං උපරිමුසර කාලේ. ඔහොම ගණන් එහෙම මෙහෙම සීන් කරලා තියෙනවා. හරියටම මැද කියන එක ගන්න ඕනේ නැහැ. නමුත් ඔළුවේ තියෙන්න ඕනේ u බෙදීම 2g කියන්නේ උපරිමුසෙන් භාගයක්. උපරිම කාලෙන් භාගයක් කියලා. උපරිමුසට යන කාලෙන් භාගයක් කියලා. කාලයකට පසු ඕලක්ෂයේ සිටම b අංශුවක් ku වලින් සීන් කරයි. සිරස්ස ඉහළට සීන් කරයි. ඒ වස්තුව තම පෙතෙහි උපරිම ලක්ෂයට ලැබීමට පෙර A හා B ගැටෙන බව දී ඇත. එකක් උඩට විසි කරනවා. ඊළඟ නිකන් ඇපල් අඹගිඩියක් කියපන් උඩට විසි කරනවා. පිස්තෝලකින් වෙඩි තියනවා. එතකොට ටික වෙලාවක් ගිහින් වෙඩි තියන්නේ. එතකොට අර උඩ යන ගමන් මේක දඩස් ගාලා ගිහින් කඩාගෙන වැදීගෙන යනවා. වදින්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් යද්දි සීන් වෙන්න පුළුවන්. අනිත් එක අරක උඩට ගිහින් මූ එද්දි සීන් වෙන්නත් පුළුවන්. ඒකෙන් මුන් තෝරලා බේරලා කියනවා යද්දි සීන් වේ කියලා. යද්දි සීන් වේ කියලා කියනවනේ. ඒක බල ගන්න ඕන. තේරුම් ගන්න ඕන ඒක. එතකොට ඒක යවන්නේ ටිකක් වෙලා ගියාට පස්සේ අර හෙන වේගෙන් යන්නේ. හෙන වේගෙන් ගිහින් අර උපරිමට යන්න කලින් සීන් කරගන්නවා. තේරුණානේ කියන්නේ ඒක ගාන කියනෝනේ පැහැදිලි හරි. එතකොට ගුරුත්වයේ අර්ථ ගණන් නම් ඉතින් හොඳ පිළිවෙලට තැම්පත්ව හොඳට ඇඳලා තියෙන්න ඕනේ. උඹලා දැනගෙන ඉන්න ඕනේ හරියටම ගුරුත්වයේ අර්ථ ගන්නකොට හරි විශේෂ දේවල් කීපයක් තියෙනවා. දැන් මම මේ ඔක්කොම මෙතන කියන්නේ ගොත් ඒක අපැහැදිලි වෙනවා ගාන. ඒ නිසා ඉහළට විසි කරනකොට තොරණේන්ද දිශාව හිම අති බරපතල සැලකිල්ලකින් යන්න ඕනේ. මම මේ වෙලාවේ ගානට ගැලපෙන දේ කරන්නම්. ඊට එහා යන්න ගියොත් අමාරු වෙනවා වැඩේ. එතකොට පළවෙනි එක උඩට විසි කරනවා u වලින්. මෙන්න ගියා u බෙදීම 2g කාලේ එනකොටම අනිත් එක සීන් වෙන්න ගන්නවා. ඌ පට්ට එකට වඩා වැඩි ප්‍රවේගයකින් තමයි ඌ යන්නේ. ඒ ගිහින් මේක ඉතින් ඒ ගමම උඩ දිගට මන්දනේ යනවා. උපරිමුසට යන්න කලින් දෙන්න සීන් වෙනවා.
අපි හිතමු ටී කාලේදී දෙන්න සීන් වේයයි ගනිමු. මේ කතාව තේරුණා කියන්නේ හරි. අරුත් ලොකු ප්‍රවේගයකින් පටන් ගෙන මන්දණයෙන් උඩට යන්නේ. උඩට මන්දනයක් තියෙන්නේ. වැඩි කතා නොකරමම යන්න. මේක හැම එකම දන්නවා. හැබැයි මේ ගැටෙන වෙලාව උඹලා ලියපල්ලා B ප්‍රක්ෂේපණයෙන් සිම්පල් ටී කාලයකට පසු ගැටෙයයි සිතමු. පොඩි විස්තරයක් දාලා තියෙන එකට හොඳයි. අන්න දැන් ගැටෙන කතාව දැන් ඇති හොඳට මෙති. ඔන්න ඔකයි කතාව. ගානේ පැහැදිලිව කියනවා ගැටෙන තෙක් චලිතේ VT ඇඳපන් කියලා. A හා B ගැටෙන මොහොත දක්වා වූ චලිතයට VT ඇඳපන්. හරි. එනයින් හෝ අන්ක්‍රමයකින් ඒ වෘද්ධකට යන්නේ නැහැ. යකෝ ගැටෙන මොහොතේ B වේගය 9 u බෙදීම 8 නම් K හි අගය සොයන්න. ගැටෙන මොහොතේ B වේගය ගැටෙන මොහොතේ B මෙන්න මේක දීලා තිනවා 9 u බෙදීම 8යි කියලාම තියෙනවා. normal VT යන්දි මේක ලකුණු නොකරත් VT වක්‍රය අඳිනකොට ලකුණු හම්බෙනවා. ගැටෙන මොහොතේ මේක දීලා තියෙනවා 9 u බෙදීම මට මේක දත්තයක් වශයෙන්ම දීලා තිනවා. ගාන පටන් ගනිම අඳින්න ගැටෙන මොහොත මෙහෙම නම් අන්න K වලගේ. දැන් මේක මෙතෙන්ට දාගන්න මට හොඳ අයිතියක් තියෙනවා. කතාව තේරෙන්නේ. මෙතනින් එහාට මටත් තේරෙන්නේ නැහැ. මමත් ඉතින් දැනුමකින් හදන මගුලක් නැහැ. බොරු ලියපිය, තොරණ ලියපන්, මන්දන ලියපන්, ගමන් කළ දුර ලියපන්, ඉන්නේ නැත්නම් අතෑරලා එන්නේ නැහැ කියපන්. එච්චරයි. ආයේ ඕන ගානක් එනවා. මොන ගානද කීපන් ඕකෙන් එන්නේ නැත්තේ. හරි. කපටිකමක් මම මෙහෙම කියන්නම්. අති විශේෂ දෙයක්. උඹලා මේක කලින් අහලා ඇති. විශේෂයෙන් මෙහෙම ඇහෙනකොට තව ටිකක් ඇඟටත් වදී මේ වගේ වෙලාවට මරු වැඩක් තියෙනවා. මේ වගේ වෙලාවට තොරණ ලියනවා, මන්දන ලියනවා, ගමන් කළ දුර ලියනවා තමයි හැමදාම කරන්නේ. මෙතන නම් ලොකු වාසියක් උනේ නැහැ. හැබැයි වෙන තැන්වල මරු පට්ට වාසි වෙනවා. අද නම් ඒක උනේ නැහැ. නමුත් මම ඒ වාසිය වෙන තැන උඹලට කියන්නම්. මෙහෙම ගැටෙනකොට මෙන්න මේකේ මේ සමාන්තරාශ්‍රයක් එහෙමත් ඉන්නවා හැමදාම. මම ඕක පන්තියෙන් හොඳට මම පිළිවෙල කියන සමාන්තරාශ්‍රය අල්ලනවා කියලා අපි මරු වැඩක් කරනවා. කොහොම හරි කමන්නේ මේ වගේ තැනකදී ටිකක් අර මේ දෙන්න දැන් එකම තැනින් පටන්ගෙන ගැටෙන මොහොතනේ විස්ථාපන සමාන කිරීමෙන් එන දත්තේ මුලින්ම පොඩ්ඩක් අල්ලපන් පොඩි වාසි ඉදිරි කාලෙල ලැබෙයි මේක නම් ලැබුන්නේ නැහැ. ඒක මෝඩ කතාවකුත් වගේ තොරණ ලියපන් මන්දන ලියපන් ගමන් කළ දුර ලියපන් කියන එක තමයි හොඳ. නමුත් ඉතින් මේ වෙලාවේ මෙන්න මේ විශේෂ මේ කතාව ඇතුළට ගමන් කිරීම මුලින් ලියන එකේ වාසි සහගත පැති වැඩි. තේරුණා නම් එහෙමයි නැත්නම් එහෙමයි. කොහොම හරි කමන්නේ කොහොම හරි උතුන ලියවෙන්න ඕනේ. ගැටෙන විට A උස සමානයි B උස. අන්න යකෝ A උස කියන්නේ මේක. මේකනේ A උස කියන්නේ මේක දන මේක කියපන්. K දන M කියපන්. K දන M. සාධාරණයිද? ඔව්. B උස කියන්නේ L දන M. අන්න මරු සීන් එක දෙපැත්තෙම M අයින් කරපන්. K වර්ගඵලය සමාන වෙන්න ඕනේ L වර්ගඵලයට. මේ L වර්ගඵලය මරු ඔක සමාන්තරාශ්‍රයක්. ඔක සමාන්තරාශ්‍රය ට්‍රැපීසියම් වලට සෙට් වෙන්නේ නැතු සමාන්තරාශ්‍රය හරහා මරු කොට දාන්න පුළුවන්. K වර්ගඵලය දැන් ලියපන්. K වර්ගඵලය ලියපන්. ඇති දෙයක් නැහැ. U ධන V1 වැඩි කිරීම මේක බෙදීම දෙක. U ධන V1 වැඩි දෙක ඉවරයි. මේක සමාන්තරාශ්‍රය ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. අන්න පට්ට සිරා. ආධාරකය කියන්නේ K U ඍණ V1. මේ K U ඍණ V1 වරක් T. එච්චරයි. දැන් පොඩ්ඩක් සීන් කරපන්. මේක දෙකෙන් මෙතන 4G වෙනවා. U බෙදීම මේක හරි. මේක හරි එච්චරයි normal. ඔව් T මම මුලට ගත්තා. T මුලට ගත්තා. නිකම්ම සමී. දැන් මට මොකක්ද අහන්නේ බං මට තේරෙන්නේ නැහැ. යකෝ අහන එක K අහන්නේ. K අහනවා නම් V1 හොයාගන්න වෙයි. Tත් හොයාගන්න වෙයි. V1 දන්නවනම් T එතකොට ආදේශ කරොත් ගොඩේ නේ බං. එහෙනම් shape එක කියන් tan පාරවල් ටිකක් දාපන් දැනුමක් නැතුව දාපිය දැනුමක් ඇතුව මොකද යකෝ tan පාරවල් දාන්නේ මෙන්න මේ කොහේ හරි අල්ලලා දාපිය tan පාරක් මෙන්න මේ කොහෙද දැන් අපිට ඕන T ඕන T ගන්න එකනේ මගේ plan එක මේ V1 ගන්න එක නම් මම මෙන්න මෙතන V1 මෙතන ඉන්න මේ V1 මෙන්න මේක බෙදීම මෙන්න මේක දාපන් U ඍණ V1 බෙදීම U බෙදීම මේක සමානයි G අන්න එනවා V1 U බෙදීම දෙකයි කියලා පට්ට කොට මේ එකක් අල්ලගත්තා දැන් T අල්ලපන් T අල්ලන්න කරන්න තියෙන හොඳම දේ තමයි මොකද්ද නැවත tan පාරක් දාපන් මෙහෙම මෙන්න මෙතෙන්ට ඵලය මේ වගේ තැනකට යන්කො ඔන්න මේ වගේ තැනකට යන්කො මෙතෙන්ට ගියත් අවුලක් නැහැ මට ඕන වෙන්නේ නැහැ මෙතෙන්ට යන්න එපා මොකද V2 දන්නේ නැහනේ මෙතෙන්ට ඵලය KU ඍණ 9U බෙදීම 8 KU ඍණ 9U බෙදීම 8 බෙදීම simple T සමානයි G අන්න T මෙහෙම එනවා තේරුණාද උඹලට කියපු දේ හරි දැන් Tත් හරි KU වලින් අවුලක් නැහැ KU තිබ්බරකම නැහැ V1 උත් හරි V1 ට V1 දාපන් T ට T දාපන් එකට ආදේශ කරපන් මෙන්න කතාව මම එකට ආදේශ කරනවා එකට ආදේශ කරන විදිය හොඳට බලපන් U බෙදීම 4යි G U ධන V1 කියන්නේ U බෙදීම 2යි මෙන්න මෙතන එනවා T වරක් අන්න T ට මම දැම්මා මේ U බෙදීම G මෙන්න මේක දැම්මා K U ඍණ U බෙදීම 2යි කතාව තේරුණාද කියන්නේ හරි බොහොම සරලව U බෙදීම 4යි G නෑ U බෙදීම G U වර්ග බෙදීම G මේ මෙන්න බලපන් මෙතනින් U එළියටම U වර්ගයක් වෙනවා U වර්ග බෙදීම G මෙතනින් U එකක් එනවා U වර්ග බෙදීම G ඒ සෙට් එක මම අයින් කරා ඒ සෙට් එකම අයින් කරා උඹලට තියෙන සෙට් එකම අයින් කරා කියලා U වර්ග බෙදීම G ඔක්කොම අයින් කරා මෙතන පොදු හරය ගත්තම 2 1 3යි 3 8ක් එනවා 3 බෙදීම 8ක් එනවා මෙතන මේකෙන් මේ K මේක එහෙම වෙනවා අතන U අයින් වෙලා මෙහෙම එනවා මෙන්න මේක එනවා මෙන්න වර්ගයේ සමීකරණයක් එනවා සාධක කඩපන් මෙන්න මේ හරහා එනවා K ට අගයන් දෙකක් එනවා එක යට 8යි 3 බෙදීම 2යි
වර්ගයේ සමීකරණ ගන්න බැරි වෙන්න බෑනේ. k එකට වඩා වැඩි කියලා කියනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ගැලපෙන්නේ මේක වැරදි. උඹලා වැරදි දාන්න එපා. k විශාලයි 1 බැවින් k සමානයි 3 බෙදීම 2යි. එකමාරයි. ඔන්න කතාව ඉවරයි. කේවලගේ හරි ටිකක් දිගට ගියා. ඉතින් ඒ වෙච්ච අපිට අදාළ නැහැ. ඒක අදාළ නැහැ. ගැටෙන මොහොතේ ඒහි වේගය. ගැටෙන මොහොතේ ඒ මට තේරෙන්නේ නැහැ. යකෝ උඹලගේ රූපේ බලාගන්නකො ගැටෙන මොහොතේ ඒහි වේගය වෙන්නේ v2 නේ. v2 සම්බන්ධ කතාවක් ලියුවා නම් හරි. v2 සම්බන්ධ කතාවක් ලියුණා නම් හරි වගේ. දැන් හැබැයි මට මේකේ ඇත්තටම t2 ලේසියෙන් ගන්න පුළුවන්. simple t මට දැන් ගන්න පුළුවන්. මම මෙන්න මේ තුන්වෙනි සමීකරණයට ආදේශ කරා. දැන් කේවලගේ මම දන්නවනේ. තුන්වෙනි සමීකරණය ආදේශ කරාම මට t වලගේ මෙන්න මේක එනවා. මෙන්න t වලගේ මෙහෙම එනවා. t දන්න නිසා දැන් මට පුළුවන් v2 සම්බන්ධ වන සමීකරණයක් ලියන්න. v1 ඍණ v2 බෙදීම t සමානයි g කියලා. ඒකෙන් එනවා v1 කියන්නේ u බෙදීම 2යි v2 කියන්නේ මේක t වලට ආදේශ කරාම මේක එනවා v normal එනවා. t දැන් දන්නවනේ මම. මේකට ආදේශ කරාම මේක එනවා v2 කියන්නේ u බෙදීම 8ක් එනවා. u බෙදීම 8. එම නිසා ගැටෙන විට ඒහි ප්‍රවේගය u බෙදීම 8යි. ලියවෙන්න ඕනේ අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ. ඊළඟට අන්තිමට අහනවා ගැටුම් ලක්ෂයට o සිට උස. ගැටුම් ලක්ෂයට o සිට උස ගොම්පාට්නේ. a ගිය උසද b ගිය උසද කියපම් බලන්න. ගැටෙන විට ගැටුම් ලක්ෂයට උස කියන්නේ a ගිය උසද b ගිය උසද? මෝඩරෙද්දක් යකෝ දෙකම එකයිනේ. ගැටෙනවනේ එකම තැනින් පටන් ගෙන යන්නේ. එහෙනම් ලේසි කලියපන්. මගේ රූපෙට අනුව නම් ලේසි එකක් මොකක්ද මටත් එහෙම දෙන්නේ නැහැ. මොකා ගත්තත් ට්‍රැපීසියම යකෝ. මොකා ගත්තත් ට්‍රැපීසියම. හැබැයි ඉතින් අර b ගන්නකොට පොඩි ට්‍රැපීසියම. අරකගේ අර t ට u බෙදීම 2යි g එකතු කර දඟලන්න ඕනේ. එහෙනම් මම ගන්න b උස. අන්න යකෝ b උස. උස ගැටෙන ලක්ෂයේ උස සමානයි b ගිය උස. b ගිය උස වෙන්නේ සමාන්තර පාත් දෙක එකතු වැඩි කිරීම ලම්බ උස බෙදීම 2. එනවා මේ උත්තරේ. නිකම් මෙන්න බලපන් සුළු කරලා. මේ මෙතන 8යි 8 වරක් 8 64යි 64යි කියන්නේ 128යි. 128 මේ දෙකක් එනවා. මෙතන උඩ ගානට එනවා. 63 එනවා. එනවා ඇති මම අන්තිම දශම සුළු කරේ නෑ. හැබැයි මේ වගේ තැනක් මෙහෙම ලියලා මේ උත්තරේ දෙන්න මට අවුලක් නෑ. කොහෙත්ම අවුලක් නෑ. නැත්නම් සුළු කිරීම පෙන්වන්න නොත් මේ වෙලාවේ කිසිම අවුලක් නෑ. මම උඹලා හරියටි මේකනේ උත්තරෙත් හරියටි. ඉතින් එච්චරයි. 63 u වර්ගයට 100. එම නිසා ගැටුම් ලක්ෂයට උස කියලා ලියන්න ඕන. අන්තිම උත්තරේ හරි පැහැදිලි කරලා හොන්දට ඉරි ගහලා පෙන්නපන් මෙන්න උත්තරේ කියලා. තේරුණානේ කියන්නේ නේ. දිග නෑ ඉතින් ටිකක් ඉතින් දිගට වන්ද නෑ මේ පොඩි මේ වර්ග සමීකරණ ආපු ඕන තරම් තියෙන බා කලින් ගණන් වල අර තිබුණේ ඒ වැඩ නෑ කතා කරලා අර ගණන් ටික අරන් නිදහස යදපන් මේ වගේ නම් කිසිම විශේෂ දෙයක් නෑ එහෙම පේන තරම් විශේෂ කිසිම දෙයක් නෑ මම හිතනවා ඒක ඇති කියලා ඒක ඇති B part එක අපි ඊළඟට සෙට් වෙමු අපි අනිත් කොටසට යමු උච්චරයි කතාව මේ හරි පැහැදිලිනේ හරි අපි යමු සාපේක්ෂ ත්වරණයේ ගානට 8A සාපේක්ෂ වර්ගයේ පස්සේ යදමු ගාන බොහොම සරලයි පොඩි ගානක් තියෙන්නේ පොඩි ගානක් තියෙන උඹලා ගාන තේරුම් ගන්න ඕන ගාන තේරුම් ගන්න රූපය ඇඳ ගන්න ඕන මම රූපය ඇඳලා පස්සේ උඹලට ඕනනම් තේරෙයි මම ටිකක් පිළිවෙලට මේක ඇඳලා තියෙන ඔක්කොම ටික හොඳට බලපන් මෙන්න මෙහෙම බටයක් දාලා මේ වගේ කොකු දෙකක් ඇතුලෙන් ඒ බටේ දාලා මෙතන පොඩි කප්පි කෑල්ලක් හයි කරලා මෙන්න මෙහෙම තන්තුවක් දාලා ඔන්න ඔහොම සෙට් කරලා තමයි තියෙන්නේ ඒක තේරෙන්න ඕන මෙන්න මෙතන කෝණය 90 ධන ඇල්ෆා කියලා කියනවා උඹලට ඔක නොතේරුණාම කියමුකෝ නොතේරුණා නම් දැන් මම රූපය ඇඳලා පස්සේ උඹලට තේරෙන්න ඕනේ එහෙමත් තේරෙන්නේ නැත්නම් එහෙ නැති අතහැරපිය රූපෙත් පෙන්ලා යකෝ වෙන මගුලක් පෙන්වන්නද ඒකට හරි දැන් කියපම් බලන්න නෝමල් ටික ඔක්කොම හරි මේකේ අංශු දෙකේ සමාන ස්කන්ධ තියෙන මේක Q කියලා මම ගත්තා මේක P කියලා ගත්තා මේ වගේ කම්බි දෙකක් ඇතුලෙන් දාලා සාමාන්‍ය ප්‍රායෝගිකව මේක තියන්නත් පුළුවන් මෙහෙම නමපු කම්බියක් වගේ එකක් බටයක් වගේ එකක් තියලා ඒක උඩින් අංශු දාලා මූ මෙහෙම යනවා මූ මෙහෙට සීන් වෙනවා සුමට නම් මේක ඇත්තට මේක මෙන්න මෙහෙම බල තල්ලු වීමක් වගේ වෙන නිසා මෙහෙට තමයි මේක යන්නේ මම ගත්තා මෙන්න මේ බටේ යනවා මේ පැත්තට A වලින් කියලා හරිද කතාව මේක ඇතුලේ මේක කොහොම කොහෙටවත් බලයක් නැහැ මේක යනවා පහළට මේක පහළට යනවා මේක පහළට යනවා බටේට මරුවට පේනවා අපිට වෙන්නේ වෙන මගුලක් මෙහෙට යන ගමන් මෙහෙට එන අමුතු මගුලක් පේන්නේ මේකට තමයි මේක පේන්නේ හරි බටේ ඇතුලේ ඉන්න එකට P පේනවා මේ පැත්තට යනවා මම ඒක මෙහෙම ගත්තා තොරණ ටික ලකුණු කරන්න ඕන මම ඒක ලකුණු කරා මේ පොළොවට සාපේක්ෂව බටේ ගත්ත මේ පැත්තට කියලා මේ මෙතන බටේ ඇතුලේ ඉන්න එකට P මෙහෙට යනවා බටේ ඇතුලේ ඉන්න එකට P මෙහෙට යනවා කියලා ගත්ත එක සාධාරණ අර පහළට යන්නේ බටේ ඇතුලේ ඉන්න එකට Q පේනවා අරක දිගේ පහළට යනවා කියලා පොළොවට සාපේක්ෂව P එතකොට මේ දෙක එකතුව ඒව සාපේක්ෂ මූල ධර්මය හරහා මේ දෙක එකතු වෙන්නේ පොළොවට සාපේක්ෂව Q වෙන්නේ මේ දෙක එකතුව පාඩම දන්නේ නැති එකෙක්ට මේක හිතන්නවත් බෑනේ. ඒක ඌට සාපේක්ෂ මූල ධර්ම ලියා ගන්න බැරි නම් ඉතින් ඌට ගන්න කොහොමද හදන්න බෑනේ. හරි. ඒ ටික ඇති. මම ටිකක් ලස්සනට මෙන්න මේ පාට වලින් ලකුණු කරපු බල උඹලට තේරුණාද බලපන්. හරි ලස්සනයි. සියලු බල රූපේ ලකුණු කරන්න ඕනේ. බල ලකුණු කරනකොට වෙනම ලකුණු තියෙනවා. බල ලකුණු කරනකොට වෙනම ලකුණු තියෙනවා. මෙන්න මේ Q මත බල ටික කියපම් බලන්න මම කහ පාටින් ලකුණු කරා අංශු මත බල. උගේ බර. මෙතන ප්‍රතික්‍රියාව. ඌට ආතතිය. හරිද කතාව මේක නිසා බටේට වදින එක මම කැපිටල් R1 කියලා ගත්තා ඒක රතු පාටින් හරි මේ තැඹිලි පාටින් ලකුණු කරා මේක
කැපිටල් R1 අංශුව මත බල 3යි. ඊළඟට යනවා මම මේ අංශුව මත. උගේ බරයි ප්‍රතික්‍රියාවයි උගේ ආතතියයි. ඊළඟට මෙන්න මේ තන්තුවෙන් එන බලයම තමයි මේ තන්තුවේ කෙලවරෙන් එන එකම තන්තුවනේ. හැබැයි මේකේ පාට තැඹිලි පාට. බලන්න තේරෙනවද? මොකද මේ කප්පිය කියන්නේ මේ බටේ කෑල්ලක්. මේ බටේ කෑල්ලක්. කියනවා කප්පියට වදිනවා කියන්නේ බටේට වදිනවා කියන එක තමයි. මෙතන T එන්න ඕන පාටෙන්. පාට අදාළ වෙන්නේ නැහැ ලකුණු කරන නිකන් ලකුණු කරන්න පුළුවන්. මේව රවුම් කරන්න ඕනෙත් නැහැ. නමුත් පාටෙන් ලකුණු කරේ මං උඹලට තේරෙන්න. හරිද කතාව? මුගේ බර, පට්ට බර කියන්නේ බටේ ලොකු බර. කැපිටල් MG. ඊළඟට මේ කම්බියෙන් මෙහෙට R2 එකක් එනවා. තව R2 එකකුත් එනවා. මේ බටයට තව එකක් වදිනවා අඩුපාඩුවක්. මගේ අඩුපාඩුවක් තියෙන මෙන්න එතන මේ බලපන්. මේකෙන් මූට වදිනවා R2 එකක් පහළට. තව R2 එකක් වදිනවානේ. අතන නම් R2 නම් මේක R3 නම් මේක R4 වත් කරමු. කමන්නේ නැහැ නේ. හරි. ඔන්න ඔහම එකක් එනවා. සියලු බල ටික මං හැබැයි නිවැරදිව ලකුණු කරා. උඹලට පාටින් වශයෙන් තේරෙන්න ඕන. ගාන නම් දෙයක් නැහැ. පේලි දෙකෙන් තුනෙන් ගාන නිකම් වෙනවා. ඉතින් ඔය ටික පුළුවන් වෙන්න ඕන. පාඩම දන්නේ කටක සිම්පල් එකම එන්නේ. ආයි මගුලද කතා කරන්නේ. එහෙමනම් උඹලගේ මේ නෝමල් කතාවනේ මේ අහන්නේ. එහෙනම් මේකෙදි මොකද කරන්න ඕන? සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? මේ Q ටාර්ගෙන අංශු වලට අපි දාන්නේ බොහෝ දුරට පද්ධතියට දානවා අංශු වලට දානවා. මේකට දාපන් මේ පැත්තට. මොකද මේ R මගුල් අපිට වැඩක් නැහැ. මෙහෙට දාපන් F = MA. mg මේක ඇල්ෆානේ. මේක ඇල්ෆා. mg cos ඇල්ෆා ඍණ t. mg cos ඇල්ෆා ඍණ t සමානයි මේ mg cos ඇල්ෆා ඍණ t සමානයි m වරක්. මෙන්න මේ q ගේ ත්වරණය අතනින් තමයි ගන්න ඕන. q ගේ ත්වරණය මෙන්න මේ ආනති දිශාවට මේ මෙතෙන්ට වරින් මේක මෙතෙන්ට සෙට් කරලා මේක මෙතෙන් මේ මෙන්න මේක මෙතෙන්ට සෙට් කරලා මේ දිශාවට තමයි ගන්න ඕන. මේ දිශාවට ගන්නකොට එන්නේ මේ දිශාවට එන්නේ a dash උයි ඍණ a sin ඇල්ෆා. a dash ඍණ a sin ඇල්ෆා මේ a dash ඍණ a sin ඇල්ෆා. ඒ කතාව හරි. ඊළඟට දැන් දාමු පීට දැම්මොත් ටීම තමයි බලය වෙන්නේ. ස්කන්ධයේ m ත්වරණය p ගේ ත්වරණය බලපන්. p ගේ ත්වරණය එන්නේ මම දාන්නේ දකුණු පැත්තට නම් a dash ඍණ a. දකුණු පැත්තට නම් a dash ඍණ a. කියපු දේ තේරෙන්න ඕනේ මෙන්න දෙවෙනි එක. බොහොම සරලයි. දැන් දාමු පද්ධතියට. සමස්ත පද්ධතිය අල්ලපන්. මුළු පද්ධතිය අල්ලපන්. මුළු පද්ධතිය ඇල්ලුවොත් මේකට මේක කැපෙනවා මේක කැපෙනවා සමස්ත රෙද්දම කැපෙනවා තිරසට නම් බිඳුවයි. බල බිඳුවයි කැපිටල් M වරක් උගේ ත්වරණය. කැපිටල් M වරක් උගේ ත්වරණය. මම දැම්මේ පද්ධතියට මට තේරුණා පද්ධතිය මම නිකන් මේ පැත්තට යන ගතියක් වගේ මම දැකපු නිසා මම මෙහෙට දැම්මා. ඒතර කැපිටල් M වර බිඳුව සමානයි කැපිටල් M වරක් A. තන සිම්පල් M වරක් P ට මම දාන්නම්. P ගේ අර P කියන එකාගේ මේ පැත්තට ත්වරණය එන්නේ. අතනින් බැලුවොත් උඹලට තේරෙයි A ඍණ A dash. M වරක් Q ගෙන්නේ A ඍණ A dash sin alpha. බොහොම සරලයි තේරෙන්න ඕන. මෙතනින් මට A ටික වෙන් කරන්න පුළුවන්. ඒතර M දාන 2යි එනවා. A dash වෙන් කරොත් මෙහෙම එනවා. එහා පැත්තට දැම්මම මේක එනවා. 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා. T දන්නේ නැහැ. A dash දන්නේ නැහැ. A දන්නේ නැහැ. සමීකරණ 3යි වැඩේ ගොඩ. කියපු දේ තේරෙනවනේ. මෙතන හොඳට A හා A dash අතර සම්බන්ධයක් තියෙනවා. දෙක එකතු කරපන් T කැපෙනවා. T කැපිලා මට 1 2 එකතු කරාම මට මෙන්න මේ වගේ ලස්සන සමීකරණයක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. T එකතු කරාම මෙන්න මේ වගේ බොහොම සරලව A dash උයි මෙන්න මේක අතර සම්බන්ධයක් එනවා. හරිද කතාව? හරි. A හා A dash එක සම්බන්ධයයි. A හා A dash තව සම්බන්ධය ලීසියෙන් කොට දාන්න පුළුවන්. 3යි 4යි මම සෙට් කරන්න. 3යි 4යි සෙට් කරන්න. 2යි A dash වලට මම A වලින් ආදේශ කරන්නම්. හේතුව මගෙන් අහන්නේ A. එහෙනම් 2යි A dash වලට දැම්ම මම අර තුන්වෙනි සමීකරණයෙන් ආපු එක. ඒක මෙතන A තියෙනවා මෙතන A තියෙනවා. දැන් බොහෝම ලස්සනට මේ A ගණන් පොදුවට ගත්ත ගමන් මෙන්න මේ දෙක වරක් මේ කෑල්ල මේක යනවා මෙතෙන්ට. මේක මෙතෙන්ට යනවා. මේක මෙතෙන්ට ගියා. අරක හරස් ගුණ කරා අර පැත්තට. හරි. දැන් මේ ඇතුළ සුළු කරපන්. බොහොම සරලයි මේක එනවා. මෙන්න ඇතුළ සුළු කරා. මෙන්න මේක මේ සුළු කිරීම බොහොම සරලයි. ඒක තේරෙන්න ඕනේ. මෙතන මේ කෑල්ල ඊට පස්සේ මේ සෙට් එකකින් ඇතුළ බෙදෙනවා. ඒ බෙදෙනකොට 2යි යමුයි 4යි යමුයි මෙතන යමුයි පළවෙනි පදේ වර්ගයේ පදකේ ගුණිතය දෙකම දෙවන පදේ වර්ගයේ. ඔන්න ඔහොම එකක් එනවා. මෙතන 2යි මෙතන 3යි m ආවට මෙන්න මේ sin වර්ග ලියපන් එකරින cos වර්ග කියලා. උන්ට cos වර්ග ඕන කමක් තියෙනවා. එකරින cos වර්ග ලියපන්. ඒතකොට 1 1 2යි මේ 2යි සුළුම 2ක් එනවා. මෙතන මේ 2ක් එනවා. ඍණ 2යි මෙතන ලකුණ මෙතන ධන ලකුණ තියෙන්නේ. ගාණේ අනුව තියෙන ධන ලකුණ මේ ඇතුළ ඍණ වෙනවා. එතකොට කෙලින්ම මේක ඍණ වෙනවා. මේ එක ඍණ cos switch එක ධන cos වෙනවා. කතාව තේරෙන්න ඕන. කියපු දේ පැහැදිලි. එතකොට මෙතන 4ට මේ දෙකක් සුළු වෙලා එන එක තමයි මේ තියෙන්නේ. දෙක තියෙන්නේ. තේරුණානේ කතන්දරේ? මේකෙන් දෙකක් පොදුර ගත්තම තියෙන උත්තරේ නිකම් එනවා. ওই සුළු කිරීම ගැන අපි හොද්දටම දන්නවා. අපි ඇතිපදන් ওই සුළු කිරීම කරලා ඉතින් ඕක නොදන්න කවුරුත් මෙතන නැහැනේ. හරි. ඊළඟ කොටස ටිකක් ඕනනම් විශේෂයි පොඩ්ඩක් ඕනනම් බලපන් ටිකක් tempත් මම කියන්නම්. මේ ගාන ඉතින් හැමදාම එකම ගානනේ. හැමදාම එකම ගාන. මිතුවක් කාලයකට සාපේක්ෂ තොරණේ චාර්ටර් ගානක් ආවේ නෑනේ කොහෙවත්. හරි. එතකොට
දැනුමක් ඇතුවම මේ කරන සුළු කිරීම ගැන කෑ ගහන එක තේරුම් නැහැ නේ. හරි. එතකොට දැන් කියනවා BC කොටේ මත ඇති අංශුව, BC කොටස මත ඇති අංශුව ආරම්භයේ සිට L දුරක් නළයේ දිගේ චලනය වන විට නළයේ ගමන් කළ ඇති දුර. අපි මෙතෙන්ට පොඩ්ඩක් යමු මේ බලපන්. මේක නිදහසේ මෙහෙට යනකොට මේක ඉන්න කාට හොඳට පේනවා මේක L දුරක් පහළට එනවා. අපිට පේන්නේ චාටර් දෙයක්. හැබැයි ඒ කාලය තුල බටේ නිකන් ඉන්නේ නැහැ, බටයත් මෙහෙට යනවා. බටයත් මෙහෙට යනවා. එහෙනම් මෙයාට මෙච්චර L දුරක් යන්න යන කාලය හොයාගමු. ඒ කාලය තුල බටේ මෙහෙට ගිය ප්‍රමාණය හොයමු. මෙන්න මේ L දුරක් යන්න යන කාලය හොයමු. එහෙමනම් ඒක හොඳට පේන්නේ මේ බටේ ඉන්න කාට. ඒක ලියන්න ඕනේ. මම දානවා, මම මෙතන ලියනවා Q-ට දානවා මේ පැත්තට බටේට සාපේක්ෂව. මම මෙතන ලියවින ඉඩමදි මට. උඹලා ලියන්න ඕනේ M-ට සාපේක්ෂව බටේට සාපේක්ෂව Q-ට දානවා මේ පැත්තට S සමාන U ට දෙන භාගයක් AT වර්ග. S කියන්නේ L, U කියන්නේ බිඳුවයි සීරුවෙන් අතාරින්නේ භාගයක් නලයට පේන විදිහට ඔය P අංශුවේ Q අංශුවේ ත්වරණය A' T වර්ගය. ඒක එතනින් 1' කියලා නැවතුවා. ඒ කාලය තුල නලය යනවා මේ පැත්තට. පොළොවට සාපේක්ෂව එක දාමු. නලයට දාමු මේ පැත්තට S සමාන U ට දෙන භාගයක් AT වර්ග. S කියන්නේ දන්නේ නැහැ. ඒක තමයි හොයන්න යන්නේ. U බිඳුවයි භාගයයි A කියන්නේ Aම තමයි. පොළොවට සාපේක්ෂව එන්නේ T වර්ග කියන්නේ අන්න අර අපි කලින් හොයපු T වර්ගය. 2L යට A'. 2L යට A'. මෙන්න මේක තමයි උත්තරය. මෙන්න මේක තමයි නලයේ ගමන් කළ දුර. තේරුණාද මං කියද්දී A කියන්නේ දෙකට දෙකක් කැපිලා ගිහින් A බෙදීම A'. L වරක් A බෙදීම A'. එහෙනම් දැන් අපි A හොයලා තියෙනවා. A' උත් හොයලා බෙදමු. එහෙම මගුලක් කරන්නේ නැහැ. උඹලගේ ඔළුවේ තියෙන උඹලා දැනගෙන ඉන්න ඕන. මෙන්න මේ A බෙදීම A'. දැන් A හොයලා තියෙනවා. A' හොයලා මගුලක් බෙදන්න යන්නේ නැහැ. මට පුළුවන් A බෙදීම A' මරුවට හොයන්න. කොහෙද කියපන් තියෙන්නේ? A බෙදීම A' මේ බලපන් කතාව. A බෙදීම A' මෙන්න මේ බලපන් මේ බලපන් මෙන්න මෙතන මේ බලපන් මේ. A බෙදීම A' කියන්නේ කවුද? M වරක් මෙන්න මේක බෙදීම මේ කෑල්ල. කෙලීම මම දැම්ම මේක මේ මෙන්න මෙතන මේකට මේ. කෙලින්ම මෙන්න මේකෙන් දැම්ම මේකට මේ M බෙදීම මේ L වරක් M වරක් එක දන sin alpha ට 2m දන simple දෙක. ඒ අනුපාතය කෙලින්ම ඔබලා දන්නවා. සාමාන්‍ය ගණන් වල තියෙන පොඩි පොඩි දේවල් මොඩ කතා නෙවෙයි. ඒතර මෙතන මට ඕන ත්වරණ අනුපාතය විතරයි. ත්වරණ දෙක හොයලා බෙදන්න ඕනේ නැහැ. ත්වරණ අනුපාතය ගනි. ත්වරණ අනුපාතය මෙතන මරුවට තියෙනවා මේ සමීකරණය. T නැති සමීකරණය. පද්ධතියට දාපු එකේ. මේ ගානක් මීට වඩා හොඳට විස්තර කරනවා නම් ඉතින් ඒක උඹලට තේරෙන්න දෙපේ නේ. ඉතින් උත්තරේ කියනවා හැර වෙන දෙයක් නැහැ. ඉතින් ඒ යන අතරේ පොඩි පොඩි දේවල් පාඩම හොද්දට කරපු එකේ හැර එකෙක් අත ගහන්න එපා මේකට. මෙච්චර ලීසි පාඩමක් නිකන් බොරුවට චාටර් වගේ පෙනේ. දන්නේ නැතුව අත ගහන්න ගියොත්. තේරුණා කතාව දැනුමක් ඇතුව නම් ඵලයක් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හරි. BC කොටස මත ඇති අංශු මත නලයෙන් නැති කරන ප්‍රතික්‍රියාව. උඹලකින් අහනවා BC කොටස මත ඇති අංශු මත නලයෙන් ඇති කරන ප්‍රතික්‍රියාව කියන්නේ මෙන්න මේක. නලයෙන් ඇති කරන ප්‍රතික්‍රියාව කියලා කියන්නේ මේ R1ට සමීකරණයක් ලියපන්. R1 හොයන්න මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ Q-ට ඇත්තම කතාව මොකද්ද කරන්න ඕනේ? Q-ට දාපන් මෙන්න මේ දිශාවට F සමාන මේ. ඕමනේ එන්න ඕනේ. මොකක්ද දිශාව? මෙන්න මේක ඇල්ෆානේ. හරි. එහෙනම් මෙන්න මේ දිශාවට බලය මොකද්ද? R1. තේරුණානේ? මොකද මේ T නැති වෙන්න ගන්නෙ. මේක ඇල්ෆා මේක ඍණ mg sin alpha. ඍණ mg sin alpha. සමානයි සිම්පල් ලෙම් වරක් උගේ ත්වරණය. අන්න පට්ට කතාව. උගේ ත්වරණය තමයි මට ඕන. උගේ ත්වරණය මට ඕන. කාගේ ත්වරණයද මට ඕන? මට ඕන Q ගේ ත්වරණය. උඹලා දැක්කද Q ගේ ත්වරණය තිබුණු විදිහ? Q ගේ ත්වරණය තිබුණේ මෙන්න මේ පැත්තට A එකයි. මෙන්න මේ පැත්තට A' එකයිනේ තිබුණේ. මෙන්න මෙහෙමනේ ත්වරණ තිබුණේ. දැන් මම දාන්නේ කොහෙටද? දාන්නේ මේක මෙතෙන්ට සෙට් කරලා මේක මෙහෙට එන්නේ මීට ලම්බකව තමයි දාන්නේ. මීට ලම්බකෝ දාන්නේ මම. මීට ලම්බකෝ දාන්නේ. ඒතර මේකේ ඉන්නේ ඇල්ෆා අනුරින ඇල්ෆා ආයි ඇල්ෆා වෙනවා. ඍණ A sin ඇල්ෆා. ඍණ A sin ඇල්ෆා. ඍණ A sin ඇල්ෆා. තේරුණාද? දන්නේ නැහැ කතාව ඔන්නෝම තියෙන්න ඕන. මේවා ඉතින් බොහොම සරල දේවල්. A කියන්නේ R1 සමානයි M ගත්තොත් පොදුවට G sin ඇල්ෆා ඍණ A sin ඇල්ෆා ඉන්නේ අතරම. A sin ඇල්ෆා sin ඇල්ෆා පොදුවට ගනි මේ A හොයලා තිනවා ආදේශ කරන්න ඕනේ. ඕක තමයි උත්තරේ. ටිකක් නම් වේගෙ වැඩි. මෙන්න මේකට තලයට ලම්බකව දැම්ම. R1 ඍණ mg sin alpha. හරිනේ කතාව. m වරක් උගේ ත්වරණය. මේකගේ ත්වරණය පොළොවට සාපේක්ෂව. පොළොවට සාපේක්ෂව. මුගේ ත්වරණය පොළොවට සාපේක්ෂව. පොළොවට සාපේක්ෂව මම ආයෙ එන්නම්. q ගේ ත්වරණය පොළොවට සාපේක්ෂව. මෙන්න මෙතන මෙන්න මෙහෙම තියෙන ත්වරණයයි ඊළඟට මෙන්න මෙහෙම තියෙන ත්වරණයයි මෙන්න මේ දෙකේ එකතුව. මෙන්න මේ ත්වරණය මේකෙන් තමයි මෙන්න මේ දිශාවට තියෙන ත්වරණය ගන්න ඕනේ. ඒතර මේක සෙට් කරනවා මේක මෙතෙන්ටම සෙට් කළා මේ එකම ලක්ෂයෙන් විතර දාමුකෝ මේක ඕන මේ පැත්තට දාලා මෙන්න මේක. දැන් මට ඕන මෙන්න මේ දිශාවට
මේ දිශාවට තොරණ ඕන. මේක එකතුව මේ දිශාවට. මේක ලම්බක නිසා මේක එන්නේ මේක ඒනේ ඇත්තටම මේක sin alpha මේක alpha වෙනවා අනුරින alpha වෙනවා. ඒතර මේ දිශාවට එකතුව වෙන්නේ මේක මේ පැත්තට ඍණ එන්නේ. එතකොට ඍණ a sin alpha. ඒක තමයි මම මේ දැම්මේ. හරි ඍණ a sin. පැහැදිලි නේ කතාව. පොඩි දෙයක් ආදේශ ගන්න ඕනේ. එහෙම තමයි කියන්න වෙන්නේ. ඒ වගේ තැනකදී ප්‍රශ්න එනවා. දන්නේ කාට ඕක තේරෙනවා. පොඩි ගානක් ඔකේ කරලා තියෙනවා. හරි තේරුමක් ඇතුව මේක ගත්තා නම් බොහෝම සරලෙන් කොට දාන්න පුළුවන්. රයිට් මම හිතන්නේ නැති කියලා අපි යන් ඊළඟ කොටසට. හරි අපි බලමු සංදි ගාන. සංදි ගාන 9A ලේසිම ලේසි බොහොම සරලයි හොඳ මට්ටමේ හොඳ ගානක්. හොඳ මට්ටමේ ගානක්. ඉතින් චාටරුත් නැහැ. නමුත් ඉතින් හොඳ ගානක්. ගොඩක් හොඳ ගානක්. බොහොම ලස්සනට උත්තර ටිකක් එනවා පිළිවෙලට. මම ලියන්න ඕනේ සමහර ඒවා ලියන්නේ. මම දැන් පිළිවෙලට කියන්නම්. ගාන උඹලා කියවලා තියෙන්න ඕන. සිලින්ඩරයක් උඩින් මෙහෙම මේක තමයි කතාවනේ. මම ගානට වඩා සිංහල දැන් උඹලට රූපය අඳ ගන්න තේරුන්නේ නැත්තම් මේක තමයි රූපේ. ඉතින් මම යකෝ අකුරෙන් අකුර කියලා දෙන්න තුපි වාලංශ නෙවෙයිනේ. තේරුම් ගනින් ඔන්න ඔහක තමයි රූපේ තියෙන්නේ. හරි සිලින්ඩරයක් අස්සෙන් මේක හදලා ඔහම රාමු දාලා තියෙනවා. මේ බටයක් වගේ අසර ඔහම එකක් දාලා තියෙනවා. එච්චරයි කතාව මූලික කතාව ඕකනේ. එතකොට හොඳට සැලකිලිමත් වෙයන් මේ මගේ රූපේ මෙහෙම වුණාට මෙහෙම නෙමෙයි මේ ගණන් මේක ලේසිම ලේසි පාඩමක්. ඉතාලම පහළ මට්ටමේ පාඩමක්. උඹලා ඔක්කොම ගණන් ටික හදපළ පාඩම අල්ලගෙන මම නම් සියලු ගණන් ටික හැදුවා. ක්ලාස් එකේ සම්පූර්ණ ගණන් ටික මම හැදුවේ. මට හොඳ හැම ගානක් මතකයි. බොහොම පහළ මට්ටම, ඉතාලම පහළ මට්ටමේ පාඩමක් හරියට ක්ලික් කරගත්තොත් පුළුවන් තරම් මම මේක දැන් කියන්න try කරන්නම්. උඹලා තියරි වශයෙන් දැනගෙන සිටිය යුතුයි. තියරි වශයෙන් කියන දේවල් මෙතන කියන්න බෑනේ මේ වෙලාවේ. ඉතින් එහෙම වුණා තියරි ක්ලාස් එකක් කරන්න එපෙම නා. එතකොට මේවා ලකුණු කරන්නේ නැහැ ගත්ත ගමන්. මූලික බල ටික ලකුණු කරන්න ඕන. W ටිකයි මෙතන R එකයි මෙතන R එක සංදි කඩන්නේ නැහැ. සංදි පාඩම කියලා. සංදි පාඩම කියලා සංදි කරන්නේ නැහැ. යකෝ ජීවිතේට දරණ කතන්දරේ මේ ඇත්තටම කඩලා නැහැ මම මේ. අර ඉස්සරහට ඕනේ ඉවර තමයි මම මේ කඩලා තියෙන්නේ. කොහොම හරි කමන්නේ මූලික බල ටික තමයි ලකුණු වෙන්න ඕන. සංදි බල එකිනෙකට සීන් වෙනවනේ. එකිනෙකට සීන් වෙනවනේ. දැන් මේ වගේ මගුල ලකුණින් අර එකිනෙකට කැපිලා යන ගතියක් එනවනේ. මෙතන සංදි බල අවශ්‍ය නැහැ. මෙතන සංදි බල අවශ්‍ය නැහැ. මෙතනත් ඒ වගේ මෙතනත් ඒ වගේ. හරි එතකොට මෙන්න මේ R ටිකයි W ටිකයි විතරයි තියෙන්නේ. ගානේ පැහැදිලිව අහනවා මේ ප්‍රතික්‍රියාව කොච්චරද කියලා. ගානේ කියනවනේ දඬු හා ඉහළ දඬු හා සිලින්ඩරය අතර ප්‍රතික්‍රියාව 4යි W බව. එතකොට කරන්න තියෙන්නේ සංදි බල එන්නේ නැහැ. එකිනෙකට කැපිලා ගිහින් මෙතන 30යි කියන 90යි කියන මේක 60ක් වෙනවා. මුළු පද්ධතිය ගණින්. එතකොට සංදි බල එන්නේ නැහැ. ඒ නිසා දාපන් සිරස් විභේදනයක්. පද්ධතියේ සිරස් R cos 60 R cos 60 2R cos 60 සමානයි 4යි W. 2R cos 60 සමානයි 4යි W. R කියන්නේ 4යි W. ඔන්න එම නිසා සිලින්ඩරෙන් ඇති කරන ප්‍රතික්‍රියාව කියපු දේ තේරෙනවා රයිට්. ඊට පස්සේ කියනවා පහළම සංදියේ ප්‍රතික්‍රියාව මේක බවත් ඉහළම සංදියේ ප්‍රතික්‍රියාව මේක බවත් පෙන්වන්න. හරි තුට්ටු දෙකේ කතාවක්. පහළම සංදියේ ප්‍රතික්‍රියාව කියන්නේ මෙතන. මෙතන ප්‍රතික්‍රියාවේ පට්ට සිරා කතාව මම ලියලත් නෑ මෙතන. මේකේ සිරස් මගුල් නෑ යකෝ සිරස් මගුල් නෑ. ඇයි ඒ පට්ට සමමිතිකයි මේක මේ පට්ට සමමිතිකයි. ඒ කියන්නේ තිරස් ඒවා විතරයි තියෙන්නේ. සමමිතික සිරස් රේඛාවේ සමමිති සිරස් රේඛාවේ තියෙන සංදිවල සිරස් සංරචක පවතින්නේ නැහැ. ඇයි ඒ කතාව දැන් ගේන වෙලාවක් නෙවෙයිනේ. ඒක දැනගෙන ඉන්න ඕන. මෙතන සිරස් මගුල් නැහැ. ඒ නිසා තිරස් එකක් විතරයි තියෙන්නේ. තිරස් එකෙත් උඹලට පුළුවන් දිශාව තීරණය කරන්න මරුවට. ගණින් පට්ට හොරට මේක වට ගූර්ණයක්. පට්ට හොරට ගූර්ණයක් ගණින් W කොහොමත් මෙහෙට කරකවන්නේ. මෙතනින් සිරස් මගුල් නැහැ. X ට මෙහෙට කරකවන්න වෙනවා. ඒ නිසා හරි දිශාව මම ලකුණු කරා X1 හරි දිශාව ලකුණු කරා X1. ප්‍රතිවිරුද්ධ අනිත් පැත්තට. මේ x1 තමයි අහන්නේ. සමමිතියෙන් y1 බිඳුවයි කියලා කියවෙන්න ඕනේ. මම ඒක මෙතන යටින් ලිව්වා. නමුත් දැන් බලන්න මේ ගාන හදන කෙනේ මෙන්න මේ සමමිතියෙන් y1 සමානයි බිඳුවයි. සමමිතියෙන් y1 සමානයි බිඳුවයි. දැන් x1 හොයපන්. මේ තනි දණ්ඩේ සමතුලිතතාවයේ තිරස් දාපන්. එතකොට කෙලවේ යකෝ මෙතන මගුල් ඉඳ ගන්නවා. එහෙනම් මෙතන මගුල එන්නේ නැති වෙන ගණි ගූර්ණයක්. අන්න පට්ට සිරා. මේක මෙහෙට මේක මෙහෙට ඉවරයි. ගූර්ණය ගණන් පටස් කළ උත්තර ඉවරයි. බොහොම සරල සිද්ධියක්. තේරුණා කින්දේ හරියන මේක අංශක 60ක් වෙනවා. මේක 60ක් වෙනවනේ. මේක නැවත උනන් 30ක් වෙනවා. මේක වට ගන්න ගූර්ණය ගැන පොඩ්ඩක් කතා කරපන්. x1 ට ලම්බ දුර a cos 30. x1 වරක් a cos 30ක් ඇති. මේ තියෙන x1 වරක් a cos 30 සමානයි. මේක මේ පැත්තට w වරක් a බෙදීම 2යි cos 60. w වරක් a බෙදීම 2යි cos 60. සුළු කරපන් x1 වෙනවා w බෙදීම මූල 3ක් 2යි මූල 3ක් කියලා. සමමිතියෙන් බිඳුව කියලා එම නිසා පහළම සංදියේ ප්‍රතික්‍රියාව මමයි AB දාගත්තේ උන්ගේ AB කියලා නෑ. පහළම සංදියේ නම් දාගනින් නැත්නම් අවුල්. පහළම සංදියේ ප්‍රතික්‍රියාව W බෙදීම 2යි මුල 3ක් වූ බලයකි සිරස් බිඳුවයිනේ. කතාව තේරෙනවා රයිට් පැහැදිලි. ඉහළම සංදියේ ප්‍රතික්‍රියාව දැන් අහනවා. අන්න දාපන් පොඩ්ඩක් තේරුම් ගනින්. දැන් මේකෙන් පස්සේ තමයි මෙතෙන්ට යන්නේ. දැන් කලින් මේක කඩලා තිබුණේ නෑ වගේ හරියට. දැන් කඩපන්. දැන් කඩනකොට මටත් මේක දිශාව පොඩ්ඩක් පැටලුණා වගේ හිතුණා. දිශාව හරියටම ඕනේ නෑ. දිශාව හරියටම ඕනේ නෑ. ලාවට වගේ තිබ්බනම් ඇති. ලාවට වගේ තිබ්බනම් ඇති. මම නිකන් කපටිකමට පට්ට හොරට මං කරේ මොකද්ද කියලා උඹලට තේරුණාද? මම කරේ මොකද්ද නම් මේකේ දිශාව තීරණය කරන්න. මෙතනත් සිරස් නෑ යකෝ සිරස් නෑ. පට්ට සම්මිති රේඛාව. මේකේ තියෙන්න පුළුවන්. තියෙනවා.
ඇති. සමමිති සිරස් රේඛාවේ තියෙන සංදිවල මගුල විතරයි නැත්තේ. එහෙනම් මෙතන y නෑ. මෙතන y කතාවක් නෑ. දැන් x කතාවක් තියෙනවා. ඊතලේ හරියටම ගහගත්තා නම් ඇඟට හොඳයි බං. වැරදුනොත් වැරදුනත් අවුලක් නෑ. ඍණ උත්තරයක් එනවා. නමුත් ඉතින් හරියට ගහගන්න පුළුවන් නම් සිරා තමයි හැබැයි. පට්ට සිරා තමයි. එහෙනම් මම නම් පට්ට හොරට කරේ මොකක්ද දන්නවද? මම හොරටම කරේ මොකක්ද දන්නවද? මම කරේ පට්ට හොරට මෙන්න මේක යකෝ. මම කරේ හොරට කොහොමද දන්නවද? මම ක්‍රම දෙකකින් හිතුවා. මෙන්න මේක දැන් දන්නේ නැහැ දිශාව. මේකට මම හොරට මේකට ගූර්ණයක් ගත්තා. W මෙහෙට කරකවන්නේ. W මෙහෙට කරකවන්නේ. W පණ මදි බං. W ට දුර ටිකයි. දුරත් ටිකයි W පණ මදි. මූ 4යි W තිබ්බා. මූ පට්ට සයිස් එකක් මූට තියෙනවා. පට්ට දුරකුත් තියෙනවා වගේ. උගේ නිකන් කැරකීම වැඩි වගේ බං. W ට පණ මදි මූව බැලන්ස් කරගන්න. W ට උදව් ඕන වගේ කියලා මං හිතුවා. හොරට හිතුවේ හැබැයි සාමාන්‍ය එහෙම කනාවට හිතනේම හරියනවා. මොකද මේ පරතරය හරියට දීලා නැහැ. එහෙම ප්‍රශ්නකුත් තිබුණා. හරියටම කියන්න බෑ මේ ගූර්නේ. මං හොරට වගේ හිතුවා. මං හැබැයි කනාවට දාපු එක හරියා. මෙන්න මේක වටා ගූර්ණ ගත්තම W මෙහෙට එනවා. W ටිකක් බලයත් මදි දුරත් නිකම් මදි පණ වගේ සයිස් එක. ඒක ඒ ගූර්ණය මේ ගූර්ණයට සමාන වෙන්න එපේ. ඒ පැත්තට ගූර්ණය අනිත් පැත්තට ගූර්ණය මේකගේ පට්ට ගූර්ණයක් එනවා. ඌව බැලන්ස් කරන්න බෑ මූට. ඒ නිසා මූට උදව් ඕන මුගෙන්. ඒක මම මෙහෙට ගත්තා. අනිත් පැත්තට ගත්තා අවුලක් නෑ රිනේනවා. ඒ වගේ තැනක අවුලක් නෑ එච්චර. හැබැයි සම්මිතියෙන් y බිඳුවයි. දැන් ඉවරයි. දැන් මොකද කරන්නේ බං? අහන්නේ මොකද්ද? ඉහළම සංදිය ප්‍රතික්‍රියාව. දැන් ඉතින් දැන් මට තේරෙන්නේ නෑ. දැන් ඔය කෑ ගැහුවට මේකට ගූර්ණයක් ගමුද? අවුලක් නෑ ගනින්. හැබැයි ඉතින් මේ දුරවල් එහෙම ලියන්න ගියාම චාටර් වගේ. දුරවල් ලියන්න ගියාම නෑ. තාම දුර ගැන සම්බන්ධයක් ආවෙත් ඒක අන්තිමට එනවා මම දැක්කේ. මට පට්ට දුකක් දෙන්න ගතියක් ආව මෙන්න මෙහෙම. මෙන්න මේ කොටස තියෙනව නේද බං? දැක්කද උඹලා මරු මගුලක්? මේ දැන් මෙතන සංදිය කැඩුවනේ. එක සංදියක් කඩනවා කියන්නේ ඌව නිකන් ප්‍රයෝජනට ගනින් වගේ වක්‍රින් ගියක් ඔය දෙන්නේ. උඹලට තේරෙනවා නම් මෙන්න මේ කොටසටම දාපන් තිරස්. මෙතන එන්නේ සංදි මගුල නිසා. මෙන්න මේ කොටසම ගත්තම තිරස් වෙන්න මේ සමතුලිත වෙන්න ඕනේ. මේ කොටසම ගන්නකොට මෙතන මොනවත් එන්නේ නැහැ. R ගෙන් මෙහෙට බලයක් එනවා, X ගෙන් මෙහෙට එනවා, X1 ගෙන් මෙහෙට එනවා, X2 ගෙන් මෙහෙට එනවා. දෙක නිකම්ම සමාන කරපියකෝ නිකම් ඉවරයි. බලන්න තේරුණාද කතාව? මෙන්න මේ BCD කොටස මම දැම්මා තිරස්. එතකොට එන්නේ R 30යි මේක 60යි මේක 30යි R cos 30 සමානයි X1 ධන X2. මේ මම ලිව්වා. X1 ධන X2 සමානයි R cos 30. බලන්න තේරුණා නේ කිව්දේ x1 ධන x2 සමාන r cos 30 BCD මම රූප වෙන්නට ඕනි සයි කරේ BCD ට තිරස් දැම්මා. දැන් උඹලා x2 නේ අහන්නේ x1 උඹලා දන්නවා. දාපි මේ පැත්තට මේකයට මේක දාපන් මේක මේ පැත්තට. දාලා සුළු කරපන් 11w එකට 2.3ක් එනවා. ලියපන් සමමිතියෙන් d හිසිරස් සංරචකයේද ශුන්‍ය වේ. ලියන්න ඕන උඹලා අනිවාර්යෙන් ලකුණු 5 කියලා වෙන නැත්තම් මේක උඩින්ම ලියන එක තවත් හොඳයි. එම නිසා ඉහළම මගුලේසි ඉහළම සංදියේ මගුලත් මේක වේ. අන්න කතාව. ඌ තිරස් බලයකි. සයිස් එක මෙච්චරයි. දිශාව තිරස්. තේරුණා නේ කින්දේ? පොඩි දෙයක්ුත් රෙද්ද මොනවද යකෝ වද ගණන්. මේ තේරුණා කතාව හරි. දෙයක් නැහැ. හරි බලපන් තුන්වෙනි කොටස. ඒක කියනවා ඒ සමානයි මොකක්ද මගුලක් මටත් එහෙමට තේරුම් නැහැ ඒක. මොකද කරන්න කියලා. හැබැයි මේ වගේ තැනකට අර C දුරයි A දුරයි ඈඳවපන්. තිරස් දමලා හරියන්නේ නැහැ නේ යකෝ ගණින් ගූර්ණයක්. ගූර්ණයක් ගණින් අපි රූපේ ළඟට යන්. මෙන්න මේ C දුරයි. මෙන්න මේ C1යි මේ දණ්ඩ දිගයි සම්බන්ධ වෙන්න ගූර්ණයක් ගණින් බලන්න ගූර්ණයක් මේක වට අවුලක් නැහැ චාටරේ හැබැයි මේවට ගන්න එක දැන් පට්ට චාටරේ මට නම් නිකන් ක්ලික් වෙනවා පටස් කාලා දැන් ඔක්කොම හෙට මෙහෙට කඩලා ඉවරනේ ගණින්කෝ මේකට ගූර්ණයක් ගත්ත මොකද වෙන්නේ කිපන් W ට දුර ලියනකොට A එනවා R ට දුර ලියනකොට මගුලක් මොකක් හරි එනවා x2 ට ලියපන් ඒත් A වලින් ලියන්න පුළුවන් මේ R ට ලියනකොට C වලින් ලියපිය වෙන මගුලක් කරන්නද ඒතර මේකක් දන්නවා මේ ඔක්කොම දන්නවා හෙට මෙහෙට කැපිලා නිකන් තේරුණාද කිව්දේ මම අර බෝඩ් එකේ අර පැත්තේ ලියලා තියෙනවා මම ඕනනම් උඹලට පේන්න මම මේ රූපෙත් එක්ක නැවත ලියන්නම් මේක මේ බලපන් ඕන මම රූපෙත් එක්ක නැවත මෙතන ලියනවා බෝඩ් එකේ මම ඒක හදලා තියෙනවා ඒක වෙනම පෙන්නන්නම් මේ බලපන් CD ට ගණින් C වටා ගූර්ණයක් සංදිවලදී අනිවාර්යෙන් කාටද මොකද්ද කරන්න කියලා ලියන්න ඕනේ CD ට මම C වටා ගූර්ණයක් ගත්තා ඔන්න බලපන් පට්ට දුක ඔන්න බලන්න පට්ට දුක මම එන්නේ කොහමද දන්නවද x2 ට දුර කීපියවක බලන්න x2 ට දුර වෙන්නේ මෙන්න මේක A නේ මේක 30යිනේ A cos 30 බං A cos 30 මේ A cos 30 මේ පැත්තට කරකවනවා ධන W ට ලම්බ දුර A බෙදීම 2යි cos 60 බං A බෙදීම 2යි cos 60 අර බෝඩ් එකේ තමයි ලියන්න ඒක සමානයි R ට ලම්බ දුර මෙන්න මේ දුර යකෝ මෙන්න මේ දුර ලම්බ දුර කීයද දන්නවද ඔය ලම්බ දුර ඔය ලම්බ දුර කීයද කියපන් පට්ට A වලින් මේ ටික අඩු කරපන් පට්ට A වලින් අඩු කරපන් මේ ටික මේක දන්නවා උඹලා මේක නිකන් මම L කියලා කියන්න මේක L නම් මේ කොටස මේ බලපන් C බෙදීම L කියලා නිකන් බොරුවට ගනින් C බෙදීම L සමානයි මොකද tan 30 tan 30 කියන්නේ එකයට මූල 3යි ඒ කියන්නේ L කියන්නේ මූල 3යි C බං මූල 3යි C ඒ කියන්නේ R ට ලම්බ දුර කොච්චරද දන්නද A රින මූල 3යි C මම ওই වේගෙන් ලිව්වට මම එහා පැත්තේ බෝඩ් එකේ ලස්සන ලියලා තිනවා ඒක දැන් පෙන්නන්න අහගනින් කතාව
මෙන්න මේ ගූර්ණය මම ගත්ත x මෙතන වටා ගත්ත යකෝ x2ට දුර ලියපිය මෙන්න මේක දුර. හරිද w ට දුර මෙන්න මේක. ගූර්ණ බැර නැති මගුලක් කරන්න හම්බෙන්නේ නැහැ නේ යකෝ ජීවිතේට. r ට දුර වෙන්නේ මේක. පට්ට ඒ වලින් මේ ටික අඩු කරපන්. ඉවරයි. මෙන්න මේක. වරින්කෝ මේ බෝඩ් එකේ මේ බලපන්. මේ ඔක මම ලියලා තියෙනවා මෙතන. x2 වරක් a cos 30. තේරුම් ගනි. ධන w වරක් a බෙදීම 2 cos 60. මේ ගත්තේ කාටද කියලා මම ලියලා තියෙනවා a d ට a වට. ඊළඟට ඒක තමයි r වරක් a බෙදීම මේක. a cos 30 මේ මූල තුනට 2 දාපන්. මේක cos ට භාගයේ 4න් එකක් එනවා. r කියන 4යි w මේක එනවා. සුළු කරපන් 12ක් එනවා කියන්නේ 3යි එනවා. මේ පැත්තෙන් 4යි මේක මෙහෙට උත්තරේ නිකම් එනවා. තේරුණේ කතාව? දෙයක් නැහැ. ඉතින් වේගෙන් නොකරත් බෑනේ බං. ඉතින් වේගෙන් නොකර මොකද කරන්නේ? වේගෙන් කරන්නත් ඕනේ. ඉතින් හිමීට ඉතින් ආතල් දෙන්න බෑ. මේක ආතල් දෙන එක නෙවෙයි. තොපි වැඩ කරපියව. ඉතින් මේකෙන් යන්තම් ප්‍රයෝජනයක් ගන්න එකෙක් ඉන්නවා. හොද්දට වැඩ කරන එකාට පොඩි උදව්වක්. වැඩ නොකරන එකාට මෙහෙම උදව් කරලා මම පරිද්දක් කරනද? මෙහෙම කරලා ජීවිතේ කරන්න හම්බෙන්නේ නැහැ. කරන්නත් බෑ. කරලා වැඩකුත් නැහැ. නිකන් බොරුවට නම ගහ ගන්න මේක කරලා වැඩ නැහැ. හිමීට බොරුවට ගානක් විස්තර ඒව ඉතින් එහෙම ආතල් දෙන්න මගේ කොහොමද දසන්නේ නැහැ. තීරණේ කාට තේරෙනවා නම් උන්ට සමහර ගොම් පාටුත් ඇති. ඉතින් ගොම් පාට තමයි කොහොමත් මැත්ස් පේපර් එකේ ලකුණු 100 ගන්න කී දෙනෙක් නම් ඉන්නවද? යකෝ කී දෙනෙක් නම් ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද මැත්ස් පේපර් එකේ අකුරක් වරද්දන්න නැතුව? කිසිම තැනක ප්‍රශ්නයක් නැහැ. මේ සැරේ කිව්වා මේ සැරේ පළවෙනි ලංකාවේ පළවෙනි විච් එක අහපියක ඕකන් එක අකුරක දශමයක් වැරදුන්නේ නැහැ කිව්වා. එක දශමයක්වත් වැරදුන්නේ නැහැ කිව්වා. මොනවත් වැරදුන්නේ නැහැ. නමුත් ඔකට 100 තියෙන්නේ නැතුව ඇති. මොක කොහේ හරි තැනක වර්ධින්න ඇති කියපන්කො. නමුත් ඒකයි කතාව. හැමදාම ඕක විතරක් නේ හෙන්න සෙට් එකක් හිටියා මොන විනාඩි 20 30 ඉතුරුනා ගේමක් නැතුව කියලා පේපර්ස් දෙකෙන්ම. කියපුන් ඉන්නේ ඒක තොපිටත් පුළුවන් ඒ වගේ කිසිම ගේමක් නැහැ මැත්ස් ඉතින් කොහොමද ගොම් පාටනේ ඒ නිසා කතාව ඒකයි හැබැයි ඉතින් අර ඔහොම කිව්වට ඉන්නවනේ හරක් සෙට් එකක් මේක ලංකාවේ ක්ලාස් එකන්නේ ඔන්ලයින් නෙවෙයි මොන ලයින් එකේ කරත් මේක ලංකාවේනේ මේ කරන්නේ ලංකාවේ කරන හින්දා මේක හරියන්නේ නැහැ ජීවිතේට කොහොමත් හරියන්නේ නැහැ ඒක හැම තැනම ඔහොම තමයි ඒක කොහෙටවත් නැති ඩයල් තමයි වැඩි පිරිස එහෙම වෙන්න එපා යකෝ සමස්ත ලංකාවේ මුල ඉඳන් අග දක්වා මේ පහළ මට්ටම දක්වා ඔක්කොම හැම ස්තරයකම එහෙම වෙලා තොපි ස්තරේ විතරක් දඩ වෙන්න බෑනේ ජීවිතේට උඩ මේ කාගේ නම් පහළ ස්තරයට ඔක්කොම චාටර් ඉතින් තොපි විතරක් සිරා වෙන්න එහෙම වෙන්නේ නැහැ තොපි ස්තරේ ඊට හපන් ඒකයි කේස් එක හැබැයි ඩයල් ටිකක් ඉන්නවා ඩයල් ටිකක් කොහොමත් ඉන්නවනේ උන් ටික කරපන් උන්ට උදව්වක් මේ වැඩ බැරිය කාට උදව් කරනවා මගුලක් මේක නෑ උඹලා මේ සන්ධි පාඩම නොකරපු කිසිම එකෙක් මේකට අත ගහන්න එපා සන්ධි පාඩම කරලා අත ගහපන් හොඳම ගානක් මේක එන්නත් පුළුවන් අනිවාර්යයෙන් එනම කීකේ ගණන් හදන්නේ නෑනේ එහෙම වැඩක් කරන්නේ නෑනේ හරි ඇති හොඳටම යමු ඊළඟ ගානට වෙලාව බැලන්ස් කරන්නත් ඕනේ බොරුවට චාටුනොත් වැඩේ අවුල් වෙනවා දිග්ගැසුනොත් හරි යමු ඉක්මනට ඊළඟ ගානට හරි අපි බලේ ගානට යමු බලේ ගානේ ගාන බල කියවලා තියෙන්න ඕන පැහැදිලිව ගානේදී W බර අර්ධ විස්කම්භයේ ආරෝහණ සුමට ඒකාකාර B සිලින්ඩරයක් සිරස් බිත්තියකද බිත්තියට ඒ දුරින් ඈතින් පිහිටි අක්ෂයේ තිරස ඔක්කොම හරි මෙන්න මේ අචල සිලින්ඩරයක් තියෙනවා බිත්තියේ ඉඳන් අක්ෂය ඒ තිරස් දුරින් තියෙනවා කියලා ගානේ පැහැදිලිව කියනවා මේක අචලයි කියන්නේ මේක හයි කරලා තියෙන්නේ මේක මත බල හැම ලකුණු කරන්න එපා උඹලා ඇත්තම කතාව ගත්තොත් මම නිකන් කියන්නම් දැන් උඹලට තේරෙන්න ඕන ගාන හොඳට කියවගෙන ගියාම බිත්තියකින් බැරල් එකක් වගේ මේව හරහට දාලා තිනවා. ඒ කුඩින් තව බැරල් එකක් වගේ තියෙන කතාවනේ මේ කියන්නේ. ඒ බැරල් එක ගොඩාක් ඈතිනුත් නෙමෙයි හයි කරලා තියෙන්නේ. ටිකක් ලඟ වෙන්නත් වෙනවා. මොකද බිත්තියයි බැරල් එකයි දෙකේම ගැටෙන්න තමයි මේ උඩ එක තියලා තියෙන්නේ කියලා ගානේ කියනවා. ගානේ කියනවනේ. එතකොට මේක අක්ෂයේ ඒ දුරින් තමයි තියෙන්නේ. අරයට ආර්ට වඩා ඒ වැඩි කියලා ගානේ කියනවා මම හිතන්නේ. කියනවනේ ඒ වැඩි. ඒත් මේ අරයට වඩා මේක වැඩි ඒ කතාව හරි. ඒක තේරුණා කියමුකෝ හරි. එතකොට මේක තමයි රූපය මේක අචල සිලින්ඩරයක් අචල සිලින්ඩරයක් නම් ආයේ මෙයා මත බල ලකුණු කරන්න එපා මෙයාගේ බරවත් මෙයාගේ ප්‍රතික්‍රියාවත් මේ දැනෙන ප්‍රතික්‍රියාවත් ලකුණු කරන්න ඕනේ නැහැ අවශ්‍ය නැහැ අපිට අවශ්‍ය නැහැ මේ අචල මේක මත ඉතින් බිත්තිය මත බල පොළොව මත බල අපිට බෙදරද අපිට ඒවා කතාව තේරෙනවා කියන්නේ අපිට ඕන අපේ වස්තුව වෙන්නේ මෙන්න මේ B සිලින්ඩරේ මත බල ලකුණු කරන්න ඕනේ ඒක සුමට B සිලින්ඩරයක් කියලා කියනවා. B සුමට සිලින්ඩරයක් කියලා කියනවා. සුමට නිසා මේ පැත්තෙන් ඝර්ෂණයක් එන්නේ නැහැ. බිත්තිය සුමට වෙන්නත් ඕනේ. මේක හොඳටම සුමට නම් ඝර්ෂණ තිබ්බත් උගේ වැඩිමක් වෙන්නේ නැහැ. සුමට කියනකොට මෙතන ඝර්ෂණයක් නැහැ, මෙතනත් ඝර්ෂණයක් නැහැ. මෙයා මත බල බිත්තියට හේතු වෙන නිසා ප්‍රතික්‍රියාවක් වෙනවා. පෘෂ්ඨයක් නිසා පෘෂ්ඨයට ලම්බක නිසා කේන්ද්‍රය හරහා යනවා. ඒක හරි. බර කොහොමත් බල තුන ඒක ලක්ෂ වෙන්නත් ඕනේ. මේක වක්‍ර පෘෂ්ඨයක්. ඒකෙකට ලම්බක වෙන්නේ කේන්ද්‍රය හරහා යන්නේ. එතකොට S එක කොහොම එනවා? මේ ටික බැරි වෙන්න බෑනේ ඉතින් පාඩම කියන්නේ ඕකනේ ඉතින් බල දන්නේ නැති එකෙක් මෙතන මේ වගේ බල ටිකක් දන්නේ නැති එකෙක්ට වැඩේ කරන්න බෑනේ බොහොම සරල කතාවක්. ඉතින් පොඩි දෙයක් හැබැයි බොහොම පොඩි දෙයක් බල ත්‍රිකෝණයෙන් ගණන් දෙකයි දැනට ඇවිල්ලා තියෙන්නේ. 2001 2 නේ 2000ත් ආවනේ 2000යි 1 හෝ 2ත් ආවනේ 1 හෝ 2 ආව එච්චරයි. ඒ දෙක විතරයි බල වලින් ආවේ. බල ත්‍රිකෝණයෙන් ආවේ. බල ත්‍රිකෝණයෙන් ගණන් දෙකක් ආවනේ. එතකොට කීප දේ තියෙන්න ඕනි 2000
එක දෙක හෝ 2000 නේ මම මතක නැහැ ගණන් දෙකනේ ගණන් තිබේ හරි. එතකොට ආයෙසරයක් මේක එන්න පුළුවන්. බොහොම සරල කතාවක් මේ තියෙන්නේ. මේක අචල නිසා මේක මෙහෙම වෙන්න ඕනේ. ඒ ඔක්කොම හරි. එතකොට මෙන්න මේ කහ පාටින් ලකුණු කරේ B මත බල. අනිත් බල ඕනේ නැහැ. මේ ප්‍රතික්‍රියා ලකුණු කරන්න ඕනේ නැහැ. ඔව් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. අපි කතා කරන්නේ B හි සමතුලිතතාවය. උඹලා ගාන හොඳට කියවලා තියෙන්න ඕනේ පැහැදිලිව. හරි. එතකොට මොනවා කරත් මට මේ ගානේ කෝණයක් නම් ඕන කියලා තේරෙනවනේ. උඹලට තේරෙනවද මේ දිග A කියලා? උඹලට තේරෙනවද මේක R කියලා? එතකොට මේක තේරෙනවද උඹලට ඒරින R කියලා? බද්ධ පාදයේ කර්ණය දන්නා වගේ පේනවද? මම දරස් කාලා කොස් තීර ලිව්වා. ඒරින R බෙදීම 2යි R කියලා. අවුලකුත් නැහැනේ. ඒරින R බෙදීම 2යි R. දැන් ඒගොල්ලෝ මට කියනවා B සිලින්ඩරයේ මත ක්‍රියා කරන බලසලකා බල ත්‍රිකෝණයක් අඳින්නලු. එහෙනම් B සිලින්ඩරයේ මත ක්‍රියා කරන බලසලකා ඇත්ත මේක මත තියෙන බල තුන ගනි. බල තුන 1 ලක්ෂ වෙන්නත් ඕන. එහෙනම් මේ වෙනුවට මේ බලයේ වෙනුවට අපි ඉරක් අඳිමු. මේ බලයේ වෙනුවට මම ඉරක් ඇඳ W කියලා. මේ W ඉරක්. ඒක එක එක වෙනස් කරනවා. කොහොම හරි දැන් උඹලා දැනගෙන ඉන්න ඕනේ. මම KL කියලා ඉරක් ඇඳ. සමතුලිත නම් මේ බලවල දිශා වලට පාද තියෙන ත්‍රිකෝණකින් දක්වන්න පුළුවන්. ඒවා දැන් කීයකින් ඉන්න ගියොත් ගැලපෙන්නේ නැහැ. ෆිසික්ස් වලත් ඕක කරන උඹලා දන්නවා. මෙන්න කේ ඒක ඉවරණු තැනින් අනෙක් බලයේ දිශාව මෙතනින් අනෙක් බලයේ දිශාවට අඳපන් ගිරක්. ඒක මෙතන තීට කියන්නේ මේකත් ඊට මෙන්න මෙහෙට යන්නේ. මෙන්න මෙහෙට යන්නේ. ඊළඟට ඒක නවත්තලා ඊළඟ බලයේ දිශාවට ඇවිල්ලා මේකෙන් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන විතර නතර වෙලා මෙයාට අංග සම්පූර්ණ මේ ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න ඕනේ. ත්‍රිකෝණය සම්පූර්ණ වෙනවා සමතුලිතව තියෙනවා. අනිත් පැත්තටත් වෙනවා. ත්‍රිකෝණය සම්පූර්ණ වෙනවා සමතුලිතයි. සමතුලිත නම් ත්‍රිකෝණය සම්පූර්ණ. දැන් ඉතින් කතා කරන වෙලාවක් නෙමෙයි ඒක. මේක තමයි බල ත්‍රිකෝණය. මෙන්න බල ත්‍රිකෝණය. කතාව තේරෙනවද කියන්නේ හරි. මේ දන්න බලයේ වෙනුවට තමයි මේ පාදේ ගත්තේ. ඒක W මයි සයිස් එක ගත්තේ. ඔක එක කියලා ගත්තත් වෙන ආගයක් ගත්තත් මේක හරියනවා. දැන් කතා කරන එක අමතක කරමු පොඩ්ඩක්. දැන් අපි මෙන්න එතකොට බල තුනට අදාළ බල ත්‍රිකෝණයේ පාද තුන මෙන්න බල තුන. තේරෙන කතාව හරි. දැන් යමු මෙතෙන්ට. බල ත්‍රිකෝණ ප්‍රමේය විලෝමයට අනුව බල ත්‍රිකෝණ ප්‍රමේය විලෝමයට අනුව මට ලියන්න පුළුවන් මොකද බලයේ බෙදීම් පාදයේ සමානයි බලයේ බෙදීම් පාදයේ සමානයි බලයේ බෙදීම් පාදයේ. බලය කියලා කියන්නේ W. පාදය කියන අදාළ පාදය එක KL. මට ඕන බිත්තියයි සිලින්ඩරය අතර ප්‍රතික්‍රියාව නිසා S මට වැඩක් නැහැ. බලය වෙන්නේ R. ඊට අනුරූප පාදය MK. අනේ නම් මේක W මයි මේක R කියන්නේ MK වෙනවා. MK දිග හොයාගත්තා නම් හරි. MK කියන්නේ මේ රූපෙට ගියොත් මේ MK කියන්නේ මේ W බෙදීම MK කියන tan θ. එහෙනම් MK කියන W cot θ. කියපු දේ තේරෙනවා W cot θ. cot θ දැන් හොයාගත්තා නම් හරි. හරි පොඩි දෙයක්. cos θ මගේ ළඟ ඉන්නවා මේ cos θ. හරි W cot θ නේ හරි. මෙන්න මෙතන මම මේක හොල් තියෙන මේ W cot θ. තමයි MK කියන එක මම හොයලා පෙන්නුවා. W cot θ තමයි එන්නේ. cos θ මම දැක්කා. බද්ධ පාදයේ බෙදීම කාරණේ මෙහෙම තිබුණේ. එහෙනම් සම්මුඛ පාදේ මෙහෙම එන්නේ මේ. සම්මුඛ පාදේ මෙහෙම එන්නේ. දැන් එතකොට මේකේ වර්ගය අඩු කරපන්. හරි දැන් එහෙමනම් මට ඇත්තටම R කියන්නේ W cot θ. cot θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ නෙමෙයි. බද්ධ පාදයේ බෙදීම සම්මුඛ පාදේ. අරක සුළු කරාම එන්නේ 3R වර්ගය මේක. පොඩි දෙයක්. ගණන ගොඩක් පොඩි විභාග ගණන් දෙකක් තියෙන නිසා ගණන් දෙකම හදපන් ආයෙසරයක්. ඒ ගණන් දෙකම මීට වඩා පහලින් තියෙන්නේ. ගණන් දෙකම මීට පහලින් තියෙන්නේ. අර එකක් තිබුණා අර ඒ දුරකින් නාදත්තක් හයි කරලා තියෙන 3යි cos ගණයේ සමාන එක බව පෙන්වන්නේ කියලා. බොහොම සරල කතාවක්. මීට පහලින් තියෙන්නේ ඒක. තව අර ගෝලයක් අස්සේනේ මේ සිලින්ඩර් දෙකක් දාලා තිබ්බේ මේ. මෙන්න මේකක් අස්සේ මේ සිලින්ඩර් දෙකක් දාපු ගණනක් තිබුණා. එක ගෝලයක් මත බලසැල්ල කියලා අරගෙන අදින්න මේකට වඩා පහලයි මේක. මේක ඊට උඩින් තියෙන්නේ. ඒකයි මේක පොඩි ගණනක් එමත් නෙමෙයි. විභාග මට්ටමට වඩා උඩින් ගණනක්. බුරු ගණනට වඩා එක වටිනාකමක් මේකේ තියෙනවා. මේ වෙනුවෙන් බල ත්‍රිකෝණේ පෙරලලා ෆිසික්ස් වල බල ත්‍රිකෝණෙවත් පෙරලලා ගාන හදපන් ලීසින් හදන්න පුළුවන්. ඒකයි කතාව මම හිතනවා ඒක ඇති කියලා. ඊළඟ කොටස අපි යම් පස්සේ අනිත් කොටසට දාගමු. රයිට්. දැන් යමු 11 වෙනි ගානටත් යමුකෝ අපි. හරි අපි සංඛ්‍යානික ගානට යමු. සංඛ්‍යානික ගාන මගේ B පාර්ට් එක හදන්න බෝවංකනේ කරන්න දෙයක් නැති නිසා අපි ඒක ඊළඟට කරමු. 11 B පාර්ට් එක පොඩි ගානක් වුණාට හොඳ ගානක් එක ඔබලා එහෙම්ෙන් අවුල් කරගන්න ඉඩකුත් තියෙනවා වගේ පේනවා. ගාන ටිකක් පැහැදිලිව කියවන්න ඕන. කොහොමත් සංඛ්‍යානේ ලේසිනේ. අර නිකන් පට්ට ඕ ලෙවල් ටිකක්මයි තියෙන්නේ. මෙතුවක් කාලයකට සංඛ්‍යානෙන් එහෙම චාටර් ගානක් ඇවිල්ලත් නැහැ. දැන් ඉන්නේ ඊටාම් පහළ මට්ටමේ ගානක්. ඒ එකම රටාවක් ආවේ එන්න තියෙන රටා ටිකක් දැන් ඇවිල්ලි ඉවරයි. එන හැමදාම රටාව බැලුවොත් අර පරණ තැටියමයි ගහන්නේ. 2000 ඉඳන් ගණන් ආවනේ. 2000 ඉඳන් දැන් එනකොට ගණන් 20 30ක් යනවා කියන්නේ ඉතින් එකම රටාව තමයි දැන් ඉන්නේ. ඒසයික හරියට පැහැදිලි වෙන්න ඕනේ. හැබැයි මේ ගාන පොඩි වෙනසක් තියෙනවා. මෙහෙම ගානක් කලින් ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා මම කිව්වා විශේෂ විදියට වගේ කතා කරන්නම් කියන ගාන. ඉතින් මේකේ තියෙන විශේෂත්වය බලමු. මේ ගාන ලොකු දෙයක් නෙමෙයි. නමුත් මේකට ආවේනික සම්මත රටාවෙන් ටිකක් පිටපැනපු ගතියක් තියෙනවා කියන එක දැකලා අපි වැඩේ කරමු. මෙන්න මේක නේද කතාව.
උඹලා ගාන දකින්න ඕන හැමදාම දෙන්නේ පන්ති ප්‍රාන්තරයයි සංඛ්‍යාතරිකයිනේ දෙන්නේ හැමදාම. නමුත් මේකේ තියෙන්නේ එහෙම එකක් නෙවෙයි. මේකේ තියෙන්නේ සමුච්චිත සංඛ්‍යාත සිද්ධියක් වගේ 아무තු ගතියක් තියෙන. උඹලට මේ වගුව තේරෙන්න ඕන. කොහොම කිව්වත් ඒක හොඳට තේරුම් ගනින්. දැන් 2000 සංඛ්‍යාන ගාන අපි ගන්න ටික ඔක්කොම හදලා තිනවා. ඒතකොට 2000 සංඛ්‍යාන ගානේ උඹලා බැලුවා නම් අර චතුර්ථක එහෙම තියෙන අර සාමාන්‍ය ආරෝහණ පිළිවෙලනේ දෙන්න ඕන. නමුත් ඒක අවරෝහණ පිළිවෙලට තමයි දීලා තියෙන්නේ. මතක නම් උඹලට ඒක දීලා තියෙන්නේ 아무තු කියන්නේ අනිත් පැත්ත හරවලා දීලා තියෙන්නේ. ඒ කොහොම වුණත් වෙන වගුත් දැන් සමහරට වෙන වෙන දවස්වලත් වගුවේ පොඩි කේතන දාපු වගුව දීලා තිනවනේ. ඒතර අපි ඔරිජිනල් වගුව හදා ගන්න ඕන. ඒ වගේ වගුව වෙනසක් කරලා දුන්නොත් අනිවාර්යයෙන්ම අපේ ඔරිජිනල් සම්මතාකාරයට ගන්න ඕනේ. එතකොට තමයි අපි නිදහස්. සමහරලාට එහෙම නොගෙන ගිහිල්ලත් පුළුවන්. නමුත් හොඳම දේ තමයි අපි සාමාන්‍ය හුරුවිච්ච රටාවක් තියෙනවනේ. ඒ හුරුවිච්ච රටාවට ගන්න ඕනේ. දැන් ඒ විදිහට මේ වගුව හදාගමු. බලන්න මේක හරියට දැක්කනම් හරි ලස්සනට මේක තේරුම් ගනින්. ළඟදිම දවසක මේකක් එනවා. මෙච්චර කාලයකට ඇවිල්ලා නැහැ මේකක්. මේක හොඳම හොඳ ගානක්. කියන්නේ මේ වෙලාවේ අමාරු ගානක් කියන වෙන්න ඕනේ නෑනේ. හොඳ ගානක් කියන එක ලස්සන හොඳ ගානක් අමාරු වෙන්න ඕනේ නෑනේ. කොල්ල එහෙම්ෙන් හතර වටේ යන ගන්නවා පොඩි දෙයයි තියෙන්නේ. ඒකනේ ඒකේ ලස්සනකම කියන්නේ. හරි. මෙන්න දෙකපම් මේක. මේකේ මරු කතාව බලපං ගානක් කියවලා ලකුණු 10ට අඩුවුම් මෙච්චරයි 20ට අඩුවුම් මෙච්චරයි මේ සමුච්චිතයක් ඔදීලා තියෙන්නේ. සමුච්චිතය ඇතිරෙද්ද නැහැ. ඒරල් කරන එකට මේක මහලුක මගුලක් වෙන්න බෑ. අපි අපිට ගැලපෙන පන්තිය හදාගමු. පන්තිය 10න් 10 පැනලා කියන ඕන හරකෙට තේරෙනවනේ. එහෙනම් බිංදුව 10 එකක් තියෙනවා. 10 20 කියලා අපි කඩලා ගමු. 10 20 කියලා කඩලා වෙන කරන්න දෙයක් නැහැ. 10 20 කියලා කඩලා ගමු. එහෙම කඩන්න නැතුව බෑනේ අපිට දැන් මාතය හැම රෙද්දම හොයන්න පන්ති ප්‍රාන්තරේ හරියට එපයි යකෝ. යටත් සීමාවයි අරවයි මේවයි මධ්‍යයගෙන් ඔක්කොම හොයන්න පන්ති ප්‍රාන්තරේ ඕනේ. එහෙනම් බිංදුව 10 10 20 මං හිතනවා මේක හැම එකටම තේරුණා කියලා. එහෙම තේරෙන්න දෙපේ නැත්නම් මගුලක් කරන්න බෑනේ. එතකොට කොහොම කිව්වත් ඔගේ මධ්‍යයගේ අපිට ඕනනේ. මම නිකන් මට දැන් මේ හිතිච්ච වගුවක් මම මේ ගැහුවේ. මේ දැන් හිතිච්ච වගුවක් මම ඇත්තටම ගැහුවේ. ඒකෙන් අදහස් කරේ ඊළඟට සංඛ්‍යාතය දාගෙන හෙට යමු. අපි දන්නවර UI එකක් එහෙමත් එන්න ඕන. ඒවා අන්තිමට ගත්තා නම් හොඳයි. මට ඉතින් හිතුණා මධ්‍යයගේ ගත්තා නම් හොඳයි කියලා. කෝකටත් හොඳයිනේ. අන්න මධ්‍යයගේ ගමු. ඒකත් විහිළුවන්නේ මේකේ මැදාගේ ගන්න එක කොහොමද විහිළුවන්නේ? ඊට පස්සේ මම දැක්කා මුන් මේ දීලා ඊළඟට සංඛ්‍යාතේනේ සාමාන්‍ය ලියන්නේ. දැන් මුන් දීලා තියෙන සමුච්චිත සංඛ්‍යාතේ. බලපන් 10ට අඩු ඔක්කොම 4යි. 20ට අඩු ඔක්කොම 6යි. 30ට අඩු ඔක්කොම 24යි. අපිට රිද්ද වැඩන්නේ නැහැ. අපිට යකෝ ඕන මධ්‍යස්ථයේ හොයන්න තව ටිකක් හොඳයි. ඇත්තම කතාව. හැබැයි මධ්‍යස්ථයේ හොයන්නත් අර යටත් සීමාව එහෙම ඕන. ඉතින් එතකොට පන්ති ප්‍රාන්තරේ ඕනමයි. හරි. එහෙමනම් කමන්නේ. අපි මේකට කියමු සමුච්චිත සංඛ්‍යාතය කියලා. මම FI කියලා කියන්න. මේක FI නෑ. සමුච්චිත සංඛ්‍යාතය මම කැපිටල් FI කියලා කියන්නම්. අපි එහෙමනේ කියන්නේ. මම උන් කියන විදිහට දාගෙන යන්න පටපට ගාලා. ඒ ටිකත් හරිනේ. හරි. එහෙනම් C 90ට අඩු ඔක්කොම 100යි. හා කියපන්කෝ. හා ඒකත් හරි. අවුලකුත් නෑනේ. හැබැයි අපි හොඳටම දන්නවා සමුච්චිත සංඛ්‍යාතය මට ඕන වෙන්නේ මධ්‍යස්ථයට විතරනේ බං. අපි මේ නෝමල් යන වෙලාවේ මධ්‍යස්ථයට විතරනේ ඕන වෙන්නේ. කතාව තේරෙනවද මොකද්ද මම කියන්නේ කියලා. එතකොට චතුර්ථක වගේ හොරන් ඕන වෙනවා. අපෙන් ප්‍රතිශතක හොරන් ඕන වෙනවා. දශමක හොරන් ඕන. නමුත් ඒක මේක අහන්නේ මගුලක් නෙවෙයි. මේක මධ්‍යස්ථ කතාවක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි සමුච්චිත වගුවට ලොකු තැනක් දුන්නා කියලා ඒක අපිට අවශ්‍ය නැහැ. අපිට අනිවාර්යෙන් නෝමල් සංඛ්‍යාතය ඕන වෙනවා. නෝමල් සංඛ්‍යාතය ඕන වෙනවා. මේක හදාගන්න 8 වසරෙකටත් පුළුවන් නේ බං. මේ දක්වා මේ 10ට අඩු ඔක්කොම 4යිලු. එහෙනම් 10යි බිංදුවයි අතර ඉන්න ගානත් 4ම තමයි. ඒකනේ කතාව. හැබැයි 20ට අඩු ඔක්කොම 15යිලු. නෑ සෝරි 6යිලු. 20ට අඩු ඔක්කොම 6යිලු. 20ට අඩු ඔක්කොම 6යි. 20ට අඩු ඔක්කොම 6යි. 10ට අඩු ඔක්කොම 4යි. එහෙනම් 10යි 20යි අතර යකෝ. තව රෙද්දද කියපන්. මේක අඩු කරලා දාපන් මෙතෙන්ට. හරිනේ කතාව. එහෙනම් 30ට අඩු ඔක්කොම 24යි. 20ට අඩු ඔක්කොම 6යි. එහෙනම් 20යි 30යි අතර මේක අඩු කරපන්. මේකනේ කතාව. එහෙනම් දැන් රටාව වතුන මේක අඩු කරලා මෙතෙන්ට දාපන්. මේක අඩු කරා මෙතෙන්ට දාපන්. මේක අඩු කරා මෙතෙන්ට දාපන්. අය රෙද්දද කියපන්. මේක අඩු කරලා මෙතෙන්ට. මෙතෙන්ට මේක අඩු කරා මෙතෙන්ට. 90ට අඩු ඔක්කොම 100යි. 80යි 90 80 ඉඳන් 80ට අඩු ඔක්කොම 99. මගුලද? අන්න ඉවරයි. තේරුණානේ කියපු දේ හරි. තේරෙන්න ඕනේ. නැතුව හරියන්නේ F තමයි අහන්නේ. මේක මරු. ටික ලස්සන දෙකපන්. ගත්ත ගමන් එහෙම්ෙන් යන ගන්න ගතියක් එනවා. පොඩ්ඩි දෙයක් කියවන්න ඕන. ඕන ගානක එහෙමත් නැති ගණන් තමයි විවාහෙට නම් තියෙන්නේ. නමුත් ඉතින් මොනවා හරි ටිකක් කියවපන්කෝ. තේරුමක් නැතුව යමු. මේ ගණන් මම කියන කටපාඩමින් කවදාවත් යන්නේ නැහැ. මම කියලා දෙන කටපාඩම් යන්නේ නැහැ කියලා. මුල දැනගන්න ඕනේ කටපාඩම් යන්නේ නැහැ කියලා. ඒකෙන් අදහස් කරේ ඒ වෙලාවට අර්ථයම හැමදේම ගත්තා නම් හරි. 100ක් අර්ථයෙන්. ඒතර මේක මේ පිළිවෙල අර පිළිවෙල ගත්තා නම් හොඳයි. මේ පිළිවෙල හොඳයි. ඒ ඔක්කොම හොඳයි. ඉතින් මට හිතෙච්ච දේ මං කරා. ඒකයි කතාව. ඔන්න දැන් සංඛ්‍යාත තීරුව හරි. ඊට පස්සේ මම හැබැයි හොඳටම දන්නවා අනිවාර්යෙන් මට ස්ථීර වශයෙන්ම දැන් ඔන්න මම හිතන විදිය මේ ටික මට ඇති බං. මේ ටික ඇති කවුරු හොයන්නද? මුන් F මගෙන් අහනවා. පළවෙනි කොටස හිමීට කියමු. ශිෂ්‍යයන් ලකුණු වල මාත අගය 38 නම් F සොයන්න. මාතය දීලා තියෙනවනේ.
මාතය දීලා F අහනව නේද බං? ඔව් මාතය දීලා F අහනවා. මාතය දීලා F අහන නිසා මාතයට මොනවද ඕන? මාතයට අර සූත්‍රය ගනින්. මාතය සමානයි L ධන ඩෙල්ටා එක යට ඩෙල්ටා එක ධන ඩෙල්ටා දෙක වරක් C. ඕකනේ එන්න ඕන. එතකොට ඒකට තියෙන්නේ මොනවද බලපන්? ඒකට තියෙනවද බලපන්? UI සම්බන්ධද කියපන්, කේතන සම්බන්ධද කියපන්. මොනවත් නැහැ. එහෙමනම් අපිට මෙතනින් මේක ඉවර කරන්න පුළුවන්. අපි මේක ඉවර කරලා තීරු ගහමු. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි තීරු ගහගෙන ගින් තීරු පුරව යන්නේ අර පොඩි උන් වගේ. එහෙම කරන්නේ නැහැ. තීරුමක් ඇතුව ගහන්න ඕන. මමත් අර නිකන් දඩස් කල මෝඩයා වගේ ගැහුවා මෙතන UI තීරුවක්. මටත් ඒක පස්සේ ගහන්න තිබුණේ. මං අරවා මට එච්චර තේරුණෙත් නැහැ. මං අර හුරුවට නිකන් ඒක ගැහුව එක හරි මම ඒක ගහපු එක එච්චර අවුල නැහැ. උඹලෙක් ගහන්න යන්න එපා කියලා මම කිව්වේ. UI තීරුව මං එච්චර පුරවන්න උත්සාහ කරන්නේ මම ඉවර කරන්න. මාතේ ඉවර කරන්නම්කො. ඔන්න දැන් මාතේට බලපන් මාතේට ඇතිද මේ තියෙන ටික කියලා. ඇති. L ධන ඩෙල්ටා 1 ඩෙල්ටා 2 C ඇති. ඇති යකෝ හොඳටම ඇති. ඔන්න කල්පනා කරන විදිය බලපන්. ගාන දැන් හරි. දැන් මේ F එකක් දන්නේ නැති මගුලක් යනවා. දන්නේ නැති මගුලක් යනවා. ඒක උඹලට තියෙනවා දැන් මේකෙන් මේක අඩු කරලා මෙතෙන් දැම්මා මේකෙන් මේක මෙතෙන්ට මේ හරි ඒ ටික හරි. හරි ලස්සන මේ වගේ ගණන් ගොඩක් මේ කතාව කලින් ඇවිල්ලා තියෙනවා. උඹලා ගොඩක් දැකලා තියෙන්න ඕනේ. මාත අගේ 38යි. මාතේ 38යි. මේ වගේ අර දන්නේ නැති එකක් හොයන එකක් ගැන මීට කලින් අහලා තිබෙන්නේ නැත්නම් හොඳට තේරුම් ගනින්. මාතය ගැන කතා කරන්න මාත පන්තිය ඕන. මාත පන්තිය කීයද? 38 තමයි මාතේ. උඹලා දැනගන්න ඕන මාත පන්තිය වශයෙන් එන්නේ මාතේ වශයෙන් එන්නේ මාත පන්තියේ තියෙන අගයක්. අපි මේක හොඳට කතා කරලා තිනවා. මාත පන්තියේ තියෙන අගයක් නේ බං මාතේ වශයෙන් ඉන්නේ මේ මෙන්න මේ මෙතන මාත මේ සංඛ්‍යා ඕකරික මෙන්න මේ මාත පන්තියේ තියෙන අගයක් නේ මාතේ වශයෙන් ඉන්නේ. ඒතර මාතය 38යි කියන්නේ මාත පන්තිය උතන තියෙන්නේ. මාත පන්තිය ASCII තමයි මාතේ තියෙන්නේ යකෝ. ඒක දැනගන්න ඕන. මාතය 38යි. මාතය 38යි කියන්නේ 38 තියෙන මොන පන්තියද කියපන්. මේක නෙවෙයිනේ. මෙන්න මේකයි මාත පන්තිය. ඔන්න ඕකයි මාත පන්තිය. මේ ඇදේ මගේ ඇදෙට ගියක හරි ලියගමු. ඔන්න ඕක තමයි මාත පන්තිය. මෙන්න මේක තමයි මාත පන්තිය. මාතේ 38 නම් 38 තියෙන පන්තිය තමයි මාත පන්තිය. මෙන්න යකෝ L මූ එම් කරලා තමයි සියලු දේවල් කරන්න ඕන. තේරුණාද කියපු දේ හරි. එහෙමනම් දැන් සූත්‍රය ලියපන්. කෙලින්ම යමු සීන් එකට මන්ට ටික ලස්සනට මෙන්න මෙතෙන්ට යන්න. දැන් උඹලගේ වගුවයි උඹලා මේක බලන්නේ මේක කැමරා බලන්න අමාරු මෙතන එක දිගට. මාතේ කියන්නේ L ධන ඩෙල්ටා 1 කියන්නේ ඩෙල්ටා 1 ධන ඩෙල්ටා 2 වරක් C. ඒක හරිද? දැන් දන්න ටික මම උඹලට තේරෙන්න කියන්නම්. මාත පන්තිය කියපන්. 38 අයත් පන්තිය කියන්නේ 30යි 40යි. හරිද කතාව? හරි. ඩෙල්ටා 1 කියන්නේ කවුද කියපන්? මාත පන්තියේ සංඛ්‍යාතේ මාත පන්තියේ පෙර පන්තියේ සංඛ්‍යාතේ අඩු කරන්න ඕන. බලපන් මම අර කඩේ රකේ වල මාත පන්තියේ සංඛ්‍යාතය කැපිටල් F සිම්පල් F එහෙම නෙවෙයි. සංඛ්‍යාතේ ගනින් බං සමුච්චිතරයක් දක්වන්නේ නැහනේ. 24 ඍණ F ඍණ 24. F ඍණ 24න් අඩු කරපන් ඊට පෙර පන්තියේ සංඛ්‍යාතේ 18ක්. මෙන්න මේ කියනවා. ඩෙල්ටා 2 කියන්නේ මාත පන්තියේ සංඛ්‍යාතෙන් අඩු කරපන් මාත පන්තියේ පසු පන්තියේ සංඛ්‍යාතේ. මෙන්න මේක. 2යි F ඍණ 91ක් එනවා. හරිද කතාව? ඩෙල්ටා 1 හරි ඩෙල්ටා 2 හරි C හරි C 10නේ කොහොම C 10නේ? C 10 කියපන්. C කියන්නේ 10යි. C 10 කියපන්. ඒක හරි L එලුත් හරි. L කියන එකත් කොයකෝ L මේක 30. අන්න සිරා එනවා 38 සමානයි 30. මෙන්න මේ ඩෙල්ටා 1 කියන්නේ මොකද්ද? මේක හරි. ඩෙල්ටා 2 කියන්නේ මේ දෙක එකතු මේක. මෙන්න 10. ඉවරයි. මෙන්න යකෝ F මෙන්න F. සරල සමගිරි විසකනේ. එච්චර කතාව. මේක දාපි මේ පැත්තට මම දන්නේ කොහොමද මං කරේ කියලා මට තේරෙන්නේ නැහැ. මේක 8යි මේක හරස් වැඩි. 8ත් එක්ක හරස් වැඩි කරා. මෙන්න මෙහෙම හරස් වැඩි කරා. මේක 10ත් එක්ක කොහොම තිබ්බා. මේ දෙකිනුත් කැපිලා ගියා. මෙතන 4ක් ආවා. මෙතන 5ක් ආවා. එතකොට 4 3 12යි 5යි කියන්නේ 7යි. මෙන්න මේ සුළු කිරීමක් කරා. මෙන්න 161ක් එනවා. 17යි 23ක් එනවා. එතන නේද 23 අරක් දෙකෙන් 46යි. හරිනේ කතන්දරේ හරි. ඔන්න තේරෙන්න ඕනේ. අන්න මේක මරු. හොද්දට අහගනින් කරුමෙට තොපිට මේක මරුවට වැඩ කරයි. මෙහෙම ගානක් කලින් තිබුණේ නැහැ. 2000 ඉඳන් අද වෙනකම් මොනවත් තිබුණේ නැහැ. හරි. මං හිතනවා තේරුණා කියලා. දැන් අපි ව්‍යාප්තිය මධ්‍යස්ථ ලකුණත් අහනවා. හරි ව්‍යාප්තිය මධ්‍යස්ථ ලකුණ අහනවා. මෙතෙන්ට නිකන් හරි නේද? හොඳට අහගනින් මෙන්න මේ වැඩි දිනෙක කරන වැරද්දක් තමයි ගහගෙන යනවා වගුවර පට්ට පොඩි උන් වගේ. ඕලෙවල් ගාන වගේ ගහගෙන යන්නේ නැහැ. ඒක නෝන්ඩි ආත්ම ලැජ්ජාවක් එන්න ඕනේ. මැත්ස් කරන එකේ එහෙම කරන්නේ නැහැ. දැන් ඔන්න මේ ටික හරි ඉවරයි. ඊට පස්සේ තාම තීරු මට ඕන උන්නේ නැහැ. මම මොඩේ වගේ මේක දැම්ම තමයි මම වැරද්දක් කරා මෙතන. මම මේක ඇත්තම මම නොදා සිටිය යුතුයි. මම අර මට ඉතින් මේකට හුරුත් උඹලටත් හුරුයි තමයි අපි ඔක්කොටම හුරුයි. නමුත් අර මේක නොගහ ඉන්න එක හොඳයි. තේරුමියන් අන්න අතෙන්ට ආව අන්න ඉවර කරා වගුව උඩින් තියෙනවා යටින් අපි ගාන හදාගෙන යනවා. දැන් අපි එන්නේ යමු මේක ඇත්තම දැම්ම ඕන වෙන්නෙත් නැහැ. මධ්‍යස්ථ ලකුණ අහනවනේ. මධ්‍යස්ථ ලකුණ මම මධ්‍යස්ථයට අවශ්‍ය සූත්‍රය ලියලා මම මධ්‍යස්ථයේ බෝඩ් එකේ ගන්නම්. දැන් මේ වෙලාවේ මම මේක හද දාන එකේ තේරුමක් නැහැ. මම හදලා මේක දාන එකනේ වඩා හොඳ. අඩුම කාලෙන් අවශ්‍ය දේ කරගමු. නැත්නම් උඹලට මේක එපා වෙනවා. උඹට ඕන තරම් වැඩ තියෙනවනේ. තියෙන වැඩත් එක කරන්න එපේ.
හැබැයි ඊට පස්සේ උඹලා මේ ගාන තොපිට වටින්නේ නැත්නම් අතහැරලා දාපියෝ අය හැක් කරලා බලන්න එපා. හැබැයි මේක පොඩි දෙයක් වුණා පොඩ්ඩක් මට වැරදුනා තමයි කියලා වගේ එනවනම් අන්න නෝට් එක පෙරලපියව සංඛ්‍යාවනේ. තමන්ගේ නෝට් එක හොඳට පෙරලුවා ගත්තා රයිට්. ඇත්තනේ යකෝ මේක. පොඩ්ඩක් අවධානය යොදපන්. එක එක අවුරුදු වල පොඩි ගණන් වල පොඩි දේවල් ටිකක් තිබිලා තියෙනවා. ලස්සන පොඩි දේවල් ටිකක් මේ වෙලාවට මෙහෙම ගන්න ඕනේ. මේ වෙලාවට 20 ගණනත් එහෙමනේ අපි හදුවේ ගන්න. මොනවත් නැහැ ඒකෙත් හරි ලස්සනයි. අර මේකින් නුන් අරකට ගියා කිව්ත් ඒ වගේ තැනකදී මෙහෙමයි වෙන්නේ. මේක මෙහෙම යන්නේ වගේ පොඩි කතා ටිකක් ඇඟට ගියාම හිතලා කරන්න පුළුවන්. හරි ලස්සනයි. මේක ලස්සන නැත්තම් තොපි වැඩක් නැහැ කතා කරලා යකෝ මේ ආර්ට්ස් කරනුත් මේවා කරනවා. යකෝ ආර්ට්ස් කරනුත් සංකේත දාගෙන කරනවා. කැම්පස් එකේ මම හැමදාම කියන්නේ දිගට හරහට උනුත් මේවා කරනවා කියලා. ඒකෙන් තොපිට මේක කොහොමද පුළුවන් වෙන්න ඕනේ. නමුත් මේ ගානේ තියෙන ලස්සනේ මෙතන දකිමු. වෙන මගුලක් හරින්නේ නැහැ මෙතන හරි. මම ඒ නිසා මධ්‍යස්ථයේ හොයලම ඔබලට කතා කරන්න. හරියමු එකට. හරි මම එතකොට මේ වගුවට ගත්ත මේකේ මම ගාන හදලා තියෙන බෝඩ් එකේ බං බෝඩ් එක හදලා විස්තර කරමු. මේක ලීසි වෙලාව පුළුවන් තරම් අඩු කරමු අපි. දැන් අපි අර ඔක්කොම ටික හරි F එකත් හොයාගත්තනේ. මේ ගාන ගොඩාක් ලොකු ගානක්. සාපේක්ෂව ලොකු ගානක්. ලොකු ගාන කියන්නේ මේ අමාරු කියන්නේ නෙවෙයි. දිග ගානක්. මෙච්චර එකක් එන්නේ නැහැ. දැන් කාලේ හෙන්න විහිළු ටිකක් නෙන්නේ. මේ පොඩි දේවල් නෙන්නේ. අර ලොකු ගානක් ටිකක් හදලා හුත්තට හුරු වුණාට පස්සේ අර පොඩි ඒවා නිකන් විහිළුවක්ම වෙලා යනවා. හරි මධ්‍යස්ථය අහන නිසා අපි මෙහෙම කරමු. දැනට අපි UI තීරුව මම මෙතන සම්පූර්ණ කරලා ඒක බලන්න එපා. මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? L ධන N බෙදීම දෙකයි කැපිටල් F R ඉන එකවරක් C මේවා නම් පැටලෙලා හරියන්නේ නැහැ. කොහොමත් මතක තියෙන්න ඕනි. මූලික සූත්‍ර කීපයක් මතක තියාගන්න බැරි කවුරුත් නැහැනේ. මතක තියෙන්න ඕනි. මතක නැතුවත් හදන්න පුළුවන් මේක. මූලික අටවසරෙන් පුරුවන් කරන්න. නමුත් සූත්‍රයක් කරා යන එක හොඳයි. හේතුව තමයි සූත්‍රයක් කරා යන්න ඕනේ නැහැ මේ වගේ තැනක නම්. හැබැයි සූත්‍රයක් කරා යන එක හොඳයි. අර වගේ අර F එකක් වගේ හොයන්න එහෙම තිබුණොත් කොච්චර කිව්වත් සූත්‍රයකට එද S සමාන UT බං හිතලා වේගය දන්නවා කාලය දන්නවා දුර දන්නවා කියනට වඩා S සමාන UT කියලා ලියලා ඒකට ආදේශ කරන ඇඟට හොඳයිනේ කොච්චරවත් නෑ මේ ඇඟට වදිනවනේ කතාව තියෙනවනේ කියේ ඒ නිසා මේ වගේ තැනකදී සූත්‍රයකට පොඩක් ඒගොල්ලෝ අයිතිය දීලා තියෙන නිසා ගන්න එක තමයි හොඳම දේ. ඒකත් තේරුම් ගනින්. අහන්නේ ඒතර මධ්‍යස්ථ මේ මාධ්‍යස්ථය අහන නිසා මධ්‍යස්ථ පන්තිය හොයා ගන්න ඕන. මධ්‍යස්ථ පන්තිය කියන්නේ මැද එකා ඉන්න පන්තිය. මැද එකා කියන්නේ 50 වෙනියා ඉන්න තැන හොයන්න ඕන. 50 වෙනියා ඉන්න තැන හොයන්න ඕන. අපි ආයෙ පොඩ්ඩක් වගුවටත් ඕන පොඩ්ඩක් යමු. මේ වගුවේ බලපන් මට තේරෙන්නේ නැහැ මේ. හා මේ 50 වෙනි මම පට්ටමරු යකෝ. පට්ටමරු සමුචිතය මරුවටින. මේ සමුචිතය මේකට ඵලයක්. මේකේ 50 ඉන්න තැන බලපන්. මෙතන මෙන්න මේ සෙට් එකේ මේ සෙට් එකේ තමයි මේ පන්තියේ ඉන්නේ. මේ පන්තියේ කෙලවරට එනකොට ඉන්නවා 46ක්. මෙතන 67ක් 50 මෙතන ඉන්නේ. මෙන්න මේක තමයි මධ්‍යස්ථ පන්තිය. ඔන්න මධ්‍යස්ථ පන්තිය. අන්න ලියපමගේ වගුවට ඇදයි. මධ්‍යස්ථ පන්තිය බං අල්ලගත්තේ 40 50. අන්න 40 50. එහෙමනම් යටත් සීමාව 40යි. තේරෙන කතාව n කියන්නේ 100 100 බෙදීම දෙකම ඔක්කොම ටික දාලා තිනවා. මධ්‍යස්ථ පන්තිය තෙක් සමුච්චිත. ඔය 40 50ට සමුච්චිතේ ඉන්නේ 67යි. ඒක තෙක් සමුච්චිත 46යි. 46යි. C මධ්‍යස්ථ පන්ති යේ සංඛ්‍යාතය 40 50ට අදාළ සංඛ්‍යාත ය වෙන්නේ ආයෙත් පොඩක් වගුවට ඵලයන්. මෙන්න මෙතන සංඛ්‍යාත ය තියෙන්නේ. දැන් F දන්නවා. මම F කහපාට දාගත්ත එකයි. මේකෙන් මේක අඩු කරාම එනාගේ 21යි. එහෙනම් මධ්‍යස්ථ පන්ති යේ සංඛ්‍යාතය කියන්නේ 21යි. තේරෙන්න ඕන උඹලට කියන්නේ 21න් මේක බෙදෙන්න ඕන. වරක් 10. මේක 40 සුළු කරපන්. මෙන්න මෙතන 50යි මේක තියෙනවනේ. මේක එනවා 1 ගණනක් ඉන්නේ. 41.9ක් එනවා. හරි 9 බිඳුවක් වගේක් ආවේ. මම ඒක ආසනාවක දැම්ම. හරි නේද කතාව? ඔන්න මධ්‍යස්ථය. ඔක තමයි කතාව. ඊට පස්සේ අහනවා මේක හොඳයි ලස්සන ගානක්. ලස්සන මේ වෙලාවේ ලස්සන. දැන් තොපි කියනවා මේ පොඩි ගණන් වලට ලස්සන කියන්නේ එපා. එහෙම ගණන් වුණා නම් අපි ඒකට යමු. 3+ එකෙන් අපි ඒක දෙමු. මේකෙන් මේක දෙමු. ඉතින් මේ වෙලාවට අනුවනේ කරන්න ඕනේ. විභාගෙට ඉන්නේ හැබැයි බොහෝම පහළ මට්ටම මේවා. ඒ නිසා මේ කාර්යය කරපුවම සංඛ්‍යාන හරි ලීසි. දැන් මේක දිගට ගියා මෙච්චර දිගට යනවාද සංඛ්‍යාන ගානේ එහෙම මගුල් කතා කරන්නේ නැහනේ. සුදුසු රේඛීය පරිමාණයක් මගින් මධ්‍යයන්නේ විචලතාවය දෙකම අහනවනේ. මේවා අපි කටපාඩමින් කරන්නේ නැහැ කවදාවත් තීරුවක්වත් ගහන්න එපා කටපාඩමින් කියන එක තමයි මම නම් කියන්නේ දිගටම මධ්‍යයන්නේ හොයනකොට කෙලින්ම කේතන ටික පාවිච්චි කරනවා සම්මත කේතන යමු අපි uy = xi ඍණ a බෙදීම c හෙවත් uy = xi ඍණ 45 බෙදීම 10 මම ඒක රවුම් කරගෙන තියෙනවා මම 45 වගුව දැන් පස්සේ උඹලා බලපල්ලා 45 ගත්ත මධ්‍යයක කියන්නේ ප්‍රාන්ත 9ක් වගේ තියෙනකොට මැද එකක් ගන්න එක ලේසි 10ක් වගේ තිබ්බොත් කියන්නේ ඉරට ගණක් නම් කැමති එකක් ගත්තම කමක් නැහැ මම මෙතන 45 තේරුවා xi ඍණ 45 බෙදීම 10 මේක විට මම මේවා ලියන්න නැතුව ගන්න පුළුවන් ලියලා ගත්තම ඇඟට හොඳයි බං ඇඟට හොඳයි මටත් තේරෙනවා මටත් මතක නැහැ වැඩිපුර මේවා අර පොදුවේ ඔක්කොම මතක තියාගෙන නැහැ ඒ වෙලාවට ගැලපෙන දේ කරාම හරි මේක විට අන්න කියපන් හරස් වැඩි කළා normal scene කරන්න පුළුවන් x bar කියන්නේ cu bar ධන a උඹලා දන්නවා ඒක 10 u bar ධන u bar හොයපි දැන් u bar හොයාගත්තොත් x bar කොට u bar කියන්නේ sigma fi u බෙදින් sigma fi fi ui තීරුවක් දැන් ඕන වෙනවා fi තියෙනවා ui තීරුවක් ඇවිල්ලා fi ui එකතුවක් ඕන වෙනවා අන්න මම මේකයි දැන් හදාගත්තේ ui තීරුවක්
ඒක දැන් තමයි කියන්න ඕන. දැන් තමයි UI තීරුව හැදුවේ වගේ කියමු අපි. එතකොට UI කියන්නේ xi ඉන්න 45 බෙදීම 10. ඒක මෙතෙන්ට අදාළ කරගත්තොත් මේ මෙතන. ඒතර මෙතන තමයි xi ඉන්නේ. මෙතෙන්ට ඒක අදාළ මේ වගු පොඩ ඇදුණානේ. මේ මෙතෙන්ට අදාළ කරා මේක බිඳුවයි. ඍණ 1යි මේ ටික උඹලා දැනගන්න ඕන. මේක දැනගන්න ඕන. මතක නැහැනේ. නිකමටවත් අත ගහන්න එපා සංඛ්‍යානේ ගන්නට. ඌට බෑනේ කරන්න හරි. මෙන්න UI fi UI ගනි. fi UI තීරුවක් ගත්තා. sigma ඕඩ් නිසා එකතුවක් ගත්තා. ඒකත් හරි. පස්සේ මේ වර්ගයට යමු. මෙන්න fi UI එකතුව. මෙන්න fi. ඍණ 28යි මෙන්න මේක. එතකොට මේක තමයි u bar. හැබැයි x bar කියන්නේ 10 u bar ධන 45. 10 u bar ධන 45. මේක සුළු කරපන්. මෙතන 45යි. මේකෙන් 2.8ක් කඩනවා. මෙන්න මේක එනවා. x bar ඉවරයි නිකම්. x ගේ මැදියන්නේ. හරිද කතාව? දැන් යන්න ඕන විචලතාවයට. මේ කේතනයට අනුව විචලතාවය වලට මතක තියෙන්න ඕනේ. මේ කේතනයට අනුව විචලතාවය මතක තියෙන්න ඕනේ. මේක ෂේප් එකේ හරස් වැඩි කරාම ගුණිත වලින් එන ඒවා එනවා. මේ එකතු අඩු කිරීම වලින් එන්නේ නැහැ. උඹලට මතක නිකන් වර්ග කරා වගේ වර්ග කරපන්. සිග්මා xi වර්ගය කියන්නේ 10 වර්ගය සිග්මා u වර්ගය. මටත් ඕක මතක නැහැ. මාත් ඔහොම තමයි මතක තියාගත්තේ. නිකන් දරස් කළ වර්ග කළ දෙන්න හරි. අර ධන ඍණ ටික අයින් කරපන්. අර ගුණිත ටික තියාගෙන නිකන් වර්ග කරනවා වගේ වර්ග කරපන්. එතකොට මේක දැනගන්න ඕනේ. මේ සාධනත් එක්ක උපරිම හොඳට දැනගෙන ඉන්න ඕනේ. සිග්මා x වර්ග කියන්නේ 10 වර්ගයේ සිග්මා u වර්ගය. අන්න සිග්මා u වර්ග හොයපන් මේක හොයන්න පුළුවන්. සිග්මා u වර්ග කියන්නේ සිංහලෙන් මතක තියාගන්න දෙපන්. දත්තවල වර්ග එකතු දත්ත ගානේ බෙදලා මධ්‍යයන වර්ග අඩු කරන්න ඕනේ. දත්තවල වර්ග එකතු කියන්නේ u නේ. fi ui වර්ගය. දත්ත ගානෙන් බෙදලා මධ්‍යයන වර්ග අඩු කරන්න ඕනේ. fi ui වර්ග තීරුවක් ඕන නිසා තමයි මම වගුවට ගිහින් දැන් ගත්තේ. අර තීරුමින් යනවා නම් හරි ලස්සන පටපට ගාලා එනම් මේ fi ui තියෙන නිසා fi ui වර්ග ඕන නම් ආයි නැවත මේක ui ගෙන් වැඩි කරපන්. ui ගෙන් වැඩි කරපන්. මෙන්න එකතු වෙනවා මේක හරි ඇති මේවා හොඳට මම එකතු කරගත්තේ හරි ඇති කියලා හිතමු. එතකොට 200 වැරද්දක් කිම තිබොත් පොඩි එක හදාගනින් ඕක වැඩි එක පස්සේ ලාන්න එපා. එතකොට fi ui වර්ගය කියන්නේ 200 ඔන්න ඒක නම මේක වෙදින් 100. ඍණ u bar කියන්නේ මේක ඉවරයි. මෙන්න එනවා සිග්මා u වර්ගය එනවා. සිග්මා u වර්ගය එනවා. මම මේක ගත්ත හදලා මම නම් කැලෙන් ගත්ත මෙන්න මෙතන කැල එක ගත්තම ඔව් මෙතන ගත්තනේ මේ මේක නම් හිතෙන් ගන්න පුළුවන්නේ. උඹලා කැලේක පාවිච්චි කරන්න එපා. ඉතින් ආයි මම කියන්න ඕනේ නේද? හරි. සිග්මා u වර්ග මේ තියෙන්නේ. දැන් මට ඕන සිග්මා x වර්ග. මෙන්න සම්බන්ධ කෝ සම්බන්ධ කෝ. මේ ලෙල. මේ තියෙන්නේ. මෙන්න මේක. දාපන් මෙතන 100න් ගුණ කරපන් 270 ගණක් එනවා. විචලතාවය නේ සමතාව ගොන්නේ නෙමෙයි. ඉතින් විචලතාවය ඉච්චරයි. මේ වගේ තැනකදී ඒක හරි කියලා විසිකල් දාරක නෙමෙයි කරන්න ඕන. කොළ ටික තියාගන්න එකත් නෙමෙයි කරන්න ඕන. නිදහසේ මෙන්න ක්‍රමේ ගාන බලන එකත් නෙමෙයි වෙන්න ඕන. ඕක උත්තරේ බලන එකත් නෙමෙයි වෙන්න ඕන. මේ කියපු වචන වෙනුවෙන් දැන් 2000 ගණක් ගැන කිව්වනේ. චතුර්ථක ගැන කතා කරා. අන්න බලපියේ ඒකට ගැලපෙන නෝට් එක කියවපන්. නෝට් එක හරහා ගාන කියවපන් ආයසරය. ඒ ගාන ආයි පොඩ්ඩක් බලලා මේ මොකක්ද ඇත්තරම කිව්වේ 2000 ගාන බැලුවා. අන්න පොඩ්ඩක් විශේෂ දැක්කා. කරුමෙට එක්කෝ ඒකේ නැත්තම් මේකේ. නැත්තම් තව මොකක් හරි බගුලක් එයි. අර පොඩි විශේෂ දේවල් ටිකක් තියෙනවනේ. 2020 ගානත් එහෙමනේ. ලස්සනම ලස්සන හැදුවා මට මේ ඊයේ පෙරේද හැදුවා අපි ක්ලාස් එක හැදුවනේ. මට හොඳට මතකයි ගාන බොහෝම සරල දෙයක්. බොහෝම පහළ මට්ටමින් ඇවිල්ලා පොඩි කොටසක් වෙනස් වෙනවා. හරි ලස්සන කතාවක් ඒක. ඒතර ඒ වගේ ඔය වචනේ ඔහොම ඇහුනම 2020 ගානත් හදපන්. ඒතර අරකට හදපන්. 2020 විශේෂයි. ආයෙසරක් ඒක මෙන්නත් පුරන කරකලා ඒ වගේ ළඟ එන අවස්ථාව උන්තරන් තියෙනවනේ. ඒ නිසා සැලකිල්ලෙන් කරා මේවා හරි ලේසි. ලේසි. ලකුණු 100ට කිසිම ගේමක් නැතුව සෙට් වෙන්න පුළුවන්. මැත්ස් වල නම් ඉතින් ප්‍රශ්නයක් හොයන්න ඉතින් මම දැන් අපිට නම් තිබුණේ නැහැ. එහෙම ඉතින් ප්‍රශ්න නැහැ. ප්‍රශ්න තියෙනව නැහැ නේ මැත්ස් වල. මැත්ස්නේ කොච්චර කිව්වත් යකෝ පුළුවන් බැරි නෑ වැඩකුත් නෑ රෙද්දට මැත්ස් කරන්න. මැත්ස් බැන්න. හරි එතකොට ඕක තමයි කතාව. මම හිතනවා ඒක ඇති කියලා ඊට වඩා දෙයක් ඕනේ නෑ. මේක සාර්ථක කරගනින් කොහොම හරි මොනවා හරි ටිකකින් සාර්ථකයක් වෙන බලාපොරොත්තුව පොඩි හරි උදව්වක් කිරීම ඒ උදව්ව ගන්න නම් ඒ ගන්න එකත් දැනගන්න ඕන ගන්න විදිය. දෙන එකාගේ වැඩි කොහොම හරි මොකක් හරි කියපන් ගන්න එක හරියට ගත්තේ නැත්නම් මගුලක් කරන්න හම්බෙන්නේ නෑ. ඒ නිසා ටිකක් tempatව ගානක් ගත්ත මේ ඔක්කොම පස්සේ ලවන්නත් එපා. දැන් මේ හැම මේක අර ඔක්කොම ටික එහෙමත් නෙවෙයි කරපු නැතිව සම්පූර්ණ අයින් කරපන්. කරපු එකක් අල්ලගෙන හරියට tempatව පෙරලලා ඒ නෝට් තමන් ඉගෙන ගත්ත නෝට් එක හරහා ගරන්ටි එකක් සෙට් කරලා ඒකට අනුරූප ගරන්ටි එකක් හරහා පාඩම ස්ථීර කරගනි. ඕක තමයි වෙන්න ඕන. භාග යන එක හොඳයි. නැත්නම් ඒක පැය දෙක තුනක දිගට යන්න ගියාම කොහොමත් චාටර්නේ. ඉතින් අපි ඊළඟකෙදි සෙට් වෙමු. සතුටෙන් ඔක් කරපම් මේ උඹලගේ වැඩ ටික නෝමල් වැඩ ටික හොඳට කරගෙන යන ගමන් පොඩි අතුරු උදව්වක් මේකෙන් ගනින්. ලොකු උදව් ගන්න යන්න එපා. ලොකු උදව් කරන්න බෑ මේකෙන්. ලොකු උදව් කරන්න බෑ. ලොකු උදව් බලාපොරොත්තු වුණොත් එහෙම තොපිට මේක කෙලවෙනවා. හේතුව වෙන්නේ මේකෙන් උඹලා ඊට පස්සේ ගණන් චාට් එක අරකයි අච්චර දිගයි මෙච්චර දිගයි ගණන් අතාරි එහෙට අතාරි මෙහෙට අතාරි අමාරුයි වගේ දැනෙයි නොකරපු පාඩමකට එහෙම අත තිබ්බොත්. කිසිම නොකරපු පාඩමකට තියන්නේ නැතුව කරපු ටික විතරක් පොඩ්ඩක් බලලා පොඩි උදව්වක් ගනින්. රයිට් ඇති. අපි ඊළඟේදී හම්බෙමු වැඩ කරපියව කොහොම හරි සමස්ත රටේම ඉතින් වැඩ කරන්න ඕන. රටම කෙලවෙලා තියෙන්නේ මොකෙක්වත් තමන්ගේ වැඩේ නොකිරීමනේ.
පේනවනේ දිගටම තමන්ට ඕන දේ නෙමෙයි කරන්නේ. තමන් ගිය තැනට තමන් අවශ්‍ය මේ මම කළ යුත්තේ මේක ඒකයි. හැම රෙද්දම කරන්නේ ඒක නෙමෙයි. අනේ ඔක්කොම කරන්නේ අනිත් එක. ඔක්කොම කරන්නේ අනිත් එක. උඩ ඉඳන් යට වෙනකන් ඔක්කොම තොපි ඇතුළුව මම ඇතුළුව නම් කියන්න එපා. මම නම් එහෙම නෙමෙයි. මම නම් මට මම අවශ්‍ය දේ කරන්නේ. කොහොමත් එහෙමයි. අපි මම ඇතුළුව සමස්ත පොඩි පිරිසක් ඉන්නවා. පිරිසක් ඉන්නවා. පොඩි පිරිස නෙමෙයි පිරිසක් ඉන්නවා. තොපෙත් පිරිසක් ඉන්නවා. හැබැයි ලොකු පිරිසක් නැහැ. උඩ මේකේ ඉඳන් පහළ මේක දක්වා එක ඌට ඕන දේ නෙමෙයි කරන්නේ. ඕන එකෙක් අල්ලගෙන බලපන්. ලොකුම තැන ඉඳන් අල්ලපියකෝ. ඌට ඕන දේ ඌ කරනවද නැහැ. කොහෙවත් නැහැ. ඊට පහළ එක නැහැ. ඊට පහළ එක නැහැ. පහළ මේක නැහැ. කීප දිනක් තමයි. තොපි පොඩි උන්. ඉගෙන ගන්න පොඩි උන්. මේක අහගෙන ඉන්නේ ලංකාවේ ඉගෙන ගන්න ඒ ලෙවල් කරන පොඩි උන්. තොපි පොඩි උන්නේ. තොපිට ගැළපෙන දේ කරපියව. නැත්තම් රටම අනාතේ. අති බරපතලව රට අනාතේ. දැන්ට කොහොමත් ඒක අනාත වෙන්න මගුලක් නෑ තමයි. දැන් ගිලෙන නැවක නෙමෙයි ඉන්නේ. නැවකේ දැන් නාවික කියන්නේ මොකද්ද කියන කැප්ටනුත් නෑ මේක අස්සේ දැන්. ඌත් නැති වෙලා අපි අනාත වෙලා ඉන්නේ. තොපිවත් මේක සෙට් වෙලා ගොඩ දාන්න බලපියව. නැත්තම් කෙලවෙනවා මේක. වැඩ කරපියව කොහොම හරි. නැත්තම් මේ ප්‍රශ්නේ අස්සේ දෙගුණ තිගුණ වෙලා චාටර් මේ ටික ඔක්කොම හරි. එච්චර අපි ඊළඟකදී හම්බෙමු. හරිනේ.